නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගාලේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. පන්සිල් සමාදන් වෙන නමස්කාර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදුකයන් පංචමාරේ ජිතෝ නාතෝ පත්තෝ සම්බෝධි මුත්තමං චතුසච්ඡං පකාසේති මහාවීරං නමාමං ඒතේන සච්ච වච්චේන සබ්බේ මාරා පලායන්තු අනාදිමත් කාලයක සිට ලොව පහළ වූ බුදු පසේ බුදු මහරහතුන් කෙරෙහිද සිල්වත් ගුණවත් උතුමන් කෙරෙහිද
වැඩිහිටි ගුරුවර දෙමව්පියාදීන් කෙරෙහිද මාගේ සිතින් කයින් වචනයෙන් සිදු සියලු කර්ම දෝෂවලට මම සමා කර ගනිමි මට සමාවන සේක්වා දෙවනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමා කර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ්ඩ දුක්ඛතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්මාකං පරිචජාමි මට විදර්ශනා ඥාන ඥාන මාර්ග ඥානඵල අවබෝධ වෙත්වා නවරාදී බුදු ගුණ සුළු වේලාවක් මෙනෙහි කරන්න. අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විචාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු සාදු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය පරියාප්ති ශාසනය, ඒ වගේම ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය කියලා ධර්මයේ ආකාර තුනක් සඳහන් වෙලා තියෙනවා. පරියාප්ති කියලා කියන්නේ ධර්ම විනය ශාසනය. බුදුරජාණන් වහන්සේ ලෝකයට
දේශනා කළේ ධර්ම විනයයි. ඒ ධර්ම විනය තමයි පසු කාලීන උන්වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලයකට පස්සේ පිටක 3කටපත් උනේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තිබුණේ ධර්ම විනය ශාසනයයි. එතකොට එතන ධර්ම කියලා කියුවේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. විනය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ ධර්ම නිසා අපේ මේ ආයතන ඒ වගේම අපේ සිතිවිලිත් අතර ඇතිවෙන විනය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ වගේම ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ ඒ ධර්ම විනය ශාසනයට අනුව කටයුතු කිරීම. ප්‍රතිවේද ශාසනය කියලා කියන්නේ ඒ ධර්ම විනය ශාසනයට අනුව කටයුතු කිරීම නිසා ඇතිවෙච්ච අවබෝධය. ඒ අවබෝධය ලබාගත් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා 8 දෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අට්ටි භික්ඛවේ පුග්ගලා ආහුනේයා පාහුනේයා දක්ඛිනේයා අංජලි කරණීයා අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මහණෙනි මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෝ 8 දෙනෙක් මේ ප්‍රතිවේද ශාසනය තුල ජීවමානව වාසය කරනවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ පිරිස ආහුනේය දුර ඉඳලා ඊතා දුකසේ මහන්සියෙන් හම්බ කරගත්ත පූජාවෙන් පූජා කිරීමට සුදුසුය. පාහුනේය ආගන්තුකයන් සඳහා පිළියෙල කර ආහාර පාන උවත් ඒ අයට සංග්‍රහ නොකර ඒ අයට සංග්‍රහ කිරීමට සුදුසුය. දක්ඛිනේය දක්ෂිනාවට ඒකාන්ත කොට සුදුසුය. අංජලි කරණීය ඇඟිලි එකතු කර හිස නමා නමස්කාර කරන්නට ඒ පිරිස සුදුසුය. පුඤ්ඤක්කෙත්ත අනුත්තර එකම පින් කෙත පින් කුඹුර මේ පිරිසයි කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේදී දේශනා කරනවා. එතකොට මේ 8 දෙනා කවුද කියන එක බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේම සඳහන් කරනවා. සෝතාපන්නෝ සෝතාපන්න ඵල සච්චිකිරියාය පටිපන්නෝ. සකෘදාගාමි ඵල සච්චිකිරියාය පටිපන්නෝ. අනාගාමි ඵල සච්චිකිරියාය පටිපන්නෝ. අරහන්ත ඵල සච්චිකිරියාය පටිපන්නෝ. මහණෙනි මේ 8 දෙනා කවුද? සෝතාපන්න තත්ත්වයටපත් වුණා වූද සෝතාපන්න ඵලය අවබෝධ කර ගැනීම සඳහා පටිපදාවට පැමිණිච්ච තැනැත්තාද? සකෘදාගාමි වෙච්ච තැනැත්තාද? සකෘදාගාමි පටිපදාවට බැසගත්තා වූ තැනැත්තාද? අනාගාමි වූ තැනැත්තාද? අනාගාමි පටිපදාවට බැසගත්තා වූ තැනැත්තාද? අරහතුන් වහන්සේද අරහත් පටිපදාවට බැසගත්තා වූ තැනැත්තාද
යන මේ පුජ්‍යලයෝ 8 දෙනාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චත්තාරෝච පටිපන්නෝ චත්තාරෝච ඵලේ තිතා. මේ පටිපදාවට බැසගත් 4 දෙනා චත්තාරෝච පටිපන්නෝ 4 දෙනෙක් ප්‍රතිපදාවට බැසගත් පිරිසය චත්තාරෝච ඵලේ තිතා 4 දෙනෙක් ඵලයටපත් වුණා වූ තන් 4 දෙනා. ඒස සංඝෝ උජූ භූතෝ මේ පිරිස මේ ශාසනේ ඖරස පුත්‍රයෝය උජූ භූතෝ ඍජු භවෙන්ම උපන් පිරිසය. උජූ භූතෝ කියන්නේ ඍජු භවෙන්ම උපන් පිරිසය. පඤ්ඤා සීල සමාහිතෝ ප්‍රඥාවෙන්ද සීලෙන්ද මේ පිරිස සමන්විතයි කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා. ওই සම්පූර්ණම සූත්‍රය. තවත් මොකක්වත් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණා කීපයක් මේකේ තියෙනවා. පළවෙනි කාරණය තමයි මේ අට්ටි භික්ඛවේ පුග්ගලා කියන එක. මේ පුජ්‍යලයෝ කියන එක. දැන් අපි මේ පුග්ගල පුරිස කියලා පාලියෙන් කියන්නේ පුරුෂ පිරිස, ස්ත්‍රී පුරුෂ කියන ලිංග ભેදය. නමුත් මෙතන පුග්ගලා කියලා කියන්නේ පුරුෂයෝ කියන අදහස නෙවෙයි. අපි පිරිමි කියන අදහස නෙවෙයි. මෙතන පුග්ගල කියන පිරිසට පින්වත්නි ස්ත්‍රී පුරුෂ දෙගොල්ලමයි. ඒ ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම යම් කිසි කෙනෙක් සෝතාපන්න පටිපදාවට බැස ගන්නවද සෝතාපන්න ඵලයටපත් වෙනවද? සකර්දාගාමි පටිපදාවට බැස ගන්නවද සකර්දාගාමි වෙනවද? ඒ සියලු දෙනාම පුරුෂ. එතකොට අපි කියන පුරුෂ නෙවෙයි කියන එක ඒක හොඳටම තේරෙනවා. එතකොට ඒ தත්ත්වයටපත් වෙච්ච ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ඒ දෙපිරිසම අට්ටි භික්ඛවේ පුග්ගලා කියලා බුදුරජාණන් වහන්සේ පුග්ගල කියන වචනේ මේ 8 පිරිසට බුදුරජාණන් වහන්සේ ඇතුළත් කරලා තියෙනවා. එහෙනම් අපි කතා කරන අර පුග්ගල ભેද එහෙම නැත්නම් පුරුෂ කියන શબ્දේ නෙවෙයි එතනදී. ඊළඟට ඊටාම වැදගත්ම කාරණේ තමයි පින්වත්නි දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සෝතාපන්නෝ සෝතාපන්න ඵල සච්චි කිරියාය පටිපන්න. පටිපන්නෝ කියන වචනේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ප්‍රතිපදාවට බැසගත්. ඒ නිසා තමයි අපි নমස්කාර කරන්නේ සුපටිපන්නෝ. පටිපන්නෝ කියන්නේ ප්‍රතිපදාව. උජි පටිපන්නෝ ප්‍රතිපදාවට බැසගත් කියන වචනේ ඒකෙත් ඇතුළත් වෙලා තියෙනවා. ඒ මොකද ඒකත් බුදුරජාණන් වහන්සේ කියන එකක්මයි. ඒ නව ගුණයක් ගුණ 9ක් සංඝයා වහන්සේ ගැන සඳහන් වෙන්නේ. ඒකත් බුදුරජාණන් වහන්සේගේ වර්ණාවක්. හැබැයි පස්සේ කාලේ පින්වත්නි අටුවා යුගයට එනකොට මේ පටිපදා කියන වචනේ අයින් කළා. අයින් කළා ඒගොල්ලන් ඒකට දැම්මා මග්ගට්ට පලට්ට කියන වචනේ. මාර්ගයට සහ ඵලයටපත් වුණු. එහෙම එකක් බුදුහාඳුර කොතනකවත් දේශනා කළා නැහැ. විසුද්ධි මාර්ගයේ තියෙන්නේ මග්ගට්ට පලට්ට කියන වචනේ. මාර්ගයට පැමිණියා වූද ඵලයට පැමිණියා වූද. එතකොට බුදුරජාණන් වහන්සේ ඇයි මග්ගට්ට පලට්ට කියන වචනේ කියන්නේ නැතුව අර පටිපන්නෝ කියන වචනේ පාවිච්චි කරේ? ප්‍රතිපදාවට බැසගත්තා. බුදුරජාණන් වහන්සේ උගන්වපු සූත්‍රවලම තියෙනවා මේ මාර්ගය සහ ඵලය අතර වෙනස දක්වන්න බෑ. ඊටාම
වේගයෙන් සිද්ධ වෙන එකක් ඒ මාර්ග ඵල කියන අවබෝධය. මාර්ගක්ෂණේම ඵලයටපත් වෙනවා. ඒ නිසා කෙනෙකුට මාර්ගයේ ඉන්න බෑ. ඒ නිසා මග්ගට ඵලට කියලා කිව්වේ නෑ. මාර්ගයේ ඉන්න බෑ. මාර්ගයට එනවත් එක්කම ඵලයේ තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මග්ගට ඵලට මාර්ගඵල කියන වචනේ පාවිච්චි කළේ නෑ. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරේ සෝතාපන්නෝ සෝතාපන්න ඵල සච්චි කිරියාය පටිපන්නෝ. පටිපදාවට බැස ගන්න. පටිපදාවේ ඉන්න පුළුවන් ඕන කෙනෙකුට. මාර්ගයේ ඉන්න බෑ. මාර්ගයට එනකොටම මාර්ගක්ෂණයෙන්ම මාර්ගඵලයටපත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සූත්‍රවල අර මාර්ගයේ ඉන්න එක්කෙනයි ඵලයේ ඉන්න එක්කෙනයි කියලා නෙවෙයි අට දෙනා පෙන්නුවේ ප්‍රතිපදාවේ ඉන්න එක්කෙනයි ඵලයේ ඉන්න එක්කෙනයි. එතකොට පේනවා අපේ ශාසනය අද භික්ෂුන් වහන්සේ පවා කතා කරන්නේ මාර්ගඵල ගැන. මාර්ගයේ ඉන්න එක්කෙනයි බුදුහාඳුර කොතනකවත් කියලා නෑ. එහෙම එකක්. ඒක තියෙන්නේ අටුවාවේ විසුද්ධි මාර්ගය. එතකොට ඒක පොඩි වරදක් නෙමෙයි විශාල වරදක්. ඒක පුංචි වරදක් නෙමෙයි විශාල වරදක්. ඒ මොකද කිසි කෙනෙකුට මාර්ගයේ ඉන්න බෑ. සෝවාන් මාර්ගයේ ඉන්නත් බෑ, සකෘදාගාමී මාර්ගයේ ඉන්නත් බෑ, අනාගාමී මාර්ගයේ ඉන්නත් බෑ, අරහත් මාර්ගයේ ඉන්නත් බෑ. ඒ හැමෝම ඉන්නේ සෝවාන් පටිපදාවේ, සකෘදාගාමී පටිපදාවේ, අනාගාමී පටිපදාවේ, අරහත් පටිපදාවේ. ඒ නිසා තමයි උජුපටිපන්නෝ කියලා පටිපදාවක් ගැන කියන්නේ. එතන මගක් කිව්වේ නෑනේ. ඥාය පටිපන්නෝ පටිපදාවේ ඉන්නේ. සාමීචි පටිපන්නෝ පටිපදාවේ මාර්ගය ගැන කිව්වේ නෑ. එතකොට පින්වත්නි මේ පටිපදාව කියන එක එහෙනම් හරිම වැදගත් එකක්. පටිපදාවේට බැසගන්නේ නැතුව මාර්ගඵලයක් කෙනෙකුට ලබා ගන්නට බෑ. මාර්ගයේ ඉන්න බෑ. නිවන් යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්න උත්සාහ කරනවා නම් ඒ ස්වභාවයන්ට අනුව අපි හැමෝම බැසගන්නේ මාර්ගයට නෙමෙයි පටිපදාව. එතකොට මේ පටිපදාවට අනුකූලව තමයි මාර්ගක්ෂණය කියන එක කෙනෙකුට අවබෝධ කරගන්නට ලැබෙන්නේ. මාර්ගයේ ඊටාම ක්ෂණයෙන් එන එකක්. ඒක පෙන්නනෝ සහ වස්ස දස්සන සම්පදා. ඒක දර්ශන සම්පත්තියක්. ඊටාම වේගෙන් අවබෝධ වන්නා වූ එක. ඒක ඉන්න බෑ කාටවත්. එතකොට ඒ මාර්ගයට පැමිණලා ඒ ක්ෂණයෙන්ම ඵලය අවබෝධ කර ගැනීමට අපි හැමෝම බැසගන්නේ උජුපටිපන්නෝ. භික්ෂුන් වහන්සේ ඒ ආර්ය ස්වාමීන් වහන්සේලා ගැන කියන උජුපටිපන්නෝ. ඒ ප්‍රතිපදාව බොහොම කෙලින් එකක්. ඒ නිසා කිව්වා ඒස සංඝෝ උජුබූතෝ. කෙලින් ගිහිල්ලා තමයි මේකටපත් උනේ. උජුකෝ නාම සෝමග්ගෝ කියලා පෙන්නනවා. ඒ සූත්‍රවල උජුපටිපන්නෝ. ඒක ඍජු එකක්. එතකොට මේ ප්‍රතිපදාව ඍජු එකක් කියලා කියන්නේ. ප්‍රතිපදාව ඍජු එකක් කියලා කියන්නේ ඒ ප්‍රතිපදාව ඒකාන්ත කොටම මාර්ගය ලබා ගැනීමට විනා ප්‍රතිපදාව වෙන කිසිම කාම ලෝක රූප ලෝක අරූප ලෝක ආදී ලෞකික භූමිවල ඒ ලෞකික සම්පත් ලැබීම පිණිස නොවේ කියන අදහසින් තමයි උජුපටිපන්නෝ. ඒ ප්‍රතිපදාව තියෙන්නේ ඒකාන්ත කොටම නිවන් අරමුණු කරගෙන ප්‍රතිපදාව. ඥායපටිපන්නෝ ඒක න්‍යායානුකූලයි. න්‍යායානුකූලව කියන එක මේ ඇත්තන්ට මම උගන්වලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සම්පූර්ණ
මූලික න්‍යායානුකූලව. ඒ මොන න්‍යායානුකූලද? පටිච්ච සමුප්පාද න්‍යායානුකූලව. ඒ න්‍යාය කියන එක මේ ඇත්තන්ට පැහැදිලි කළා. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඒක තමයි පටිච්චසමුප්පාද න්‍යාය. ඊට අනුකූලව ගොඩනැගිච්ච ප්‍රත්‍යයෝ තමයි අර අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන ආදී 12 ආකාරක ප්‍රත්‍යයෝ අර න්‍යායට අනුකූලව ගොඩනැගිච්ච ඒවා. මෙය ඇති වූ කල්හි මෙය ඇති වේ කියන න්‍යායට අනුකූලව. ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං. මෙය හටගත් කල මෙය හටගනි කියන સિદ્ધාන්තය. එහෙනම් මේ නිවන් මාර්ගය තියෙන්නේ න්‍යාය පටිපන්න න්‍යායානුකූල හේතුඵල ධර්මයක් උඩයි මේ සම්පූර්ණම මේ නිවන් මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්නලා. අහේතුකව වූ අභූතකව වූ දේවාත්මක වූ එහෙම කිසිම අදහසක් මෙතන නැහැ. සම්පූර්ණ තියෙන්නේ සහේතු ධම්මා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපි නෝ ජායතෝ බ්‍රාහ්මනස්. අතස්ස කංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මා. හේතුවක් උඩ තමයි මේ ඔක්කොම ගොඩ නැගිලා තියෙන්නේ. ඒකට කියන්නේ න්‍යායානුකූල න්‍යායපටිපන්නෝ. ඒ නිසා භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ ගිහි උපාසක උපාසකයෙක් හෝ මේ හේතුඵල ධර්මයක් උඩ ඒක තේරුම් අරගෙන න්‍යායානුකූලව තමයි මේ නිවන් මාර්ගයට බැසගෙන තියෙන්නේ. න්‍යායපටිපන්නෝ. ඊළඟට සාමීචි පටිපන්න. මේක පුජ්‍යලේකුගේ තීරණයක් නෙමෙයි. මේක පුජ්‍යලේකුට මේ මම විසින් මේක කරන්නා වූ පුජ්‍යල දුෂ්ටවාදයක් නෙවෙයි. මේක යථාර්ථයක් උඩ. ඒක තමයි සාමීචි. මේක සාකච්ඡා කළා විභජනය කළා විග්‍රහ කළා තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියා කළා ඒ අනුව අවබෝධ කරලා ඇති කරගත්තා වූ මාර්ගය මේ ප්‍රතිපදාවයි සාමීච ප්‍රතිපන්න. එතකොට පේනවා උජුපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමීච ප්‍රතිපන්නෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අන්න ඒ කට්ටිය තමයි අර අංජලිකරණීයෝ ආහුනේයෝ පාහුනේයෝ කියලා අට්ඨිබික්කවේ පුග්ගලා කියලා බුදුරජාණන් වහන්සේ මේ 8 දෙනා කියලා පෙන්වුවේ ඒ අනුව අර ඍජු ප්‍රතිපදාවක යන ඍජු ප්‍රතිපදාවක ගිය ඥාය ප්‍රතිපදාවක යන ඥාය ප්‍රතිපදාවක ගිය සාමීච ප්‍රතිපදාවක යන සාමීච ප්‍රතිපදාවක ගිය පිරිස ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව කියලා දේශනා කළේ. එතකොට මේ ඇත්තන්ට මම ප්‍රකාශ කළා කිසි කෙනෙකුට මාර්ගයේ ඉන්ට බෑ මාර්ගක්ෂණේම ඵලය ලැබෙන නිසා අපි සියලු දෙනාම ඉන්ටෝන ප්‍රතිපදාව. අන්නේ ප්‍රතිපදාව තමයි උජුපටිපන්න ඥායපටිපන්න මාර්ගය නෙවෙයි. එහෙම වැරදියට ගන්න එපා. ඒ ප්‍රතිපදාව පටිපන්නෝ කියන වචනේ තමයි පාවිච්චි. එතකොට මේ ප්‍රතිපදාව මොකක්ද? ඒ ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අර පරියාප්ති ධර්මය. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය. අපි ඒකට කියනවා ධම්මානු ධම්ම පටිපදා කියන වචනේ පාවිච්චි කරනවා කෙටි. ධර්ම අනුධර්ම අනුගමනය කරමින් ගත කරන්නා වූ ප්‍රතිපදාව ධම්මානු ධම්ම පටිපද. එතන ධම්මානු කියලා කිව්වේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අනුධම්ම කියලා කිව්වේ ඒ අනුව
අපි මනස තුල ඇති කරගන්නා වූ දියුණුව. දැන් අපි මේ ඇත්තන්ට පහුගිය දේශනා හැම එකම දේශනා කළා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ කොහොමද? මේ මාර්ගයේ ගමන් කරනකොට. එතකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඒ ධර්ම තුල ඇති වෙනකොට ඊට අනුකූලව ගොඩ නැගෙනවා අර මේ මාර්ගයේ එලිකන්න ධර්ම අවබෝධ වෙන ධර්ම ඒව ධ්‍යාන සමාධි ඒව වෙන්න පුළුවන් ඒ ආදී වශයෙන් මේ මාර්ගය අනුගමනය කිරීමෙන් අනුධර්මත් දියුණු වෙනවා ධර්මා නැත්තම් ඒකේ අර ධර්ම විතරයි අපි කටපාඩම් කරගෙන ඉන්න ධර්ම ඒක අපි ප්‍රතිපදාවට අනුකූලව ගොඩ නැගුවේ නැති වුණොත් අනුධර්ම කියන ඒවා ගොඩ නැගෙන්නේ නැහැ. ඒව අතන විස්තර කරන්නේ නැහැ. ඒව ගොඩ නැගෙන්නේ නැහැ. ඒව ගොඩ නැගෙන්න ඕන නම් අපි යම්කිසි ඉන්ද්‍රිය භාවනාවක එහෙම නැත්නම් සතර සතිපට්ඨාන භාවනාවක ආනාපාන සති භාවනාවක මෛත්‍රී භාවනාවක ආදී කිසියම් සමත විදර්ශනා ආදී ගුණධර්මයක යෙදෙමින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කොහොමද මේවයි විස්තර වෙන්නේ කියලා ධම්මවිජය සම්බොජ්ජංගය ධර්මයේ විග්‍රහ වෙන්නේ මේ විදියටයි කියලා අවබෝධ කරගනිමින් ඉස්සරහට ගමන් කිරීම නිසා ඇති වෙනව පින්වත් අනුධර්ම ඒ පුජ්‍යලයා තුලම අනුධර්ම ඇති වෙනව ගුණධර්ම වශයෙන්. එතකොට ඒකට කියනවා ධර්මානු ධම්ම පටිපදා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සුභද්‍ර මේ ශාසනයේ රහතුන්ගෙන් කවදාවත් හිස් වෙන්නේ නැතය මේ ධර්මානු ධර්ම පටිපදාව තියෙනකම්. මග්ගට්ට පලට්ට තියෙනකම් කියලා කිව්වේ නැහැ. එතනත් කිව්වේ මහා පරිනිර්වාණ සූත්‍රයේ මේ පටිපදාව තියෙනකම්. මේ ධර්මානු ධර්ම ප්‍රතිපදාව තියෙනකම් මේක වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි අපි ඊළඟට තේරුම් ගන්න ඕන මේ 8 දෙනාගේ ස්වરૂපය. අර බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා බමුණෙක් උපහාසාත්මක වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දීලා ටික වෙලාවක් ඒව එකක්වත් උන්නහැට ඇහුනේ නැහැ. අහගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කර සිටිනා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ ඔබ වහන්සේ මේ කියන විස්තර අනුකූලව කටයුතු කරලා මේ සිව්පිරිස අතර යම් සුදුවක් ඇඳගත්ත ඒ කියන්නේ ගිහියෙක් ඉන්නවද මේ ඕරම්බාගේ සංයෝජනය දුරු කර එක්කෙනෙක් හෝ ඉන්නවද මේ දාසනේ කියලා මේ බමුණා උපහාසාත්මක අහනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණය එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 100ක් 200කුත් නෙමෙයි 100 ගාණක් මේ ශාසනයේ ඕරම්භාගයේ සංයෝජන දුරු කරපු මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ගිය සුදුවත් අඳින ගිහියෝ ඉන්නවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා. බුදුහාමුදුරුවෝ මේ දේශනා ගන්න. ආන්දරෝගේ නෙමෙයි. ඒව ගැන මොකක්වත් සැක හිතන්නේ අප සූත්‍රයේ. ගිහියෝ ඉන්නවයි කියලා කියන්නේ ඕරම්භා. නමුත් මීට අවුරුදු 20කට ඉස්සරලා අපි මේ ධර්ම දේශනා පටන් ගන්නකොට මේ සමාජයේ තිබුණු ഘോഷා මොකද්ද? ගිහියන්ට ඕක කරන්න බෑ. ගිහියන්ට මේ සිංහලෝවා සූත්‍රයේ, මංගල සූත්‍රයේ, පරාභව සූත්‍රයේ අම්මර තාත්තර සලකගෙන බුද්ධ පූජාවල් කරගෙන ඉන්න කට්ටියක් ඒගොල්ලන්ට මේ බෑ හාඳුරවන්න තමයි අරගෙන. සම්පූර්ණ මේ අර අටුවාවල තියෙන විස්තරයි විසුද්ධි මාර්ගයේ විස්තරයි තමයි මේ සමාජයට ලොකුම බුද්ධ ආගම හැටියට ගියේ. අර එකම සූත්‍රයක්වත් මීට අවුරුදු 20කට 25කට අපිට නම් අහන්න තිබුණේ නැහැ. ඒක ඇත්ත වශයෙන්ම වෙනස් කරන්න පුරෝගාමීක් ඇටියට මම තමයි මේ මුල් කාලේ ඉඳලම මේ ගැඹුරු ධර්මය මතු කරන්න මට ලොකු සතුටක් තියෙනවා. ඊට පස්සේ විශාල පිරිසක් ඇති වුණා. එතකොට මේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන ගිහි සුදුවත් අඳින ඕරම්භාගය සංයෝජන
එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි 100ක් 200ක් නෙවෙයි 100 ගාණක් දහස් ගාණක් මේ ශාසනයේ ඉන්නවා කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර සංයෝජන පහක් දුරු කරපු අනාගාමී. ඊළඟට අහනවා එහෙනම් ගෞතමයන් වහන්සේ සකර්දාගාමී වෙච්ච පිරිසයි. ඒ විදිහටම කියනවා 100ක් 200ක් නෙවෙයි. සෝතාපන්න වෙච්ච පිරිස 100ක් 200ක් නෙවෙයි. ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පැවිද්දෝ ගැන කිම්පන වාදෝ. ඒ ගැන වාදයක් පැවිද්දෝ ගැන කියන්න අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ ගිහියෝ ගැනයි. පැවිද්දෝ ඕන තරම් මේ දාතර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ කියන මේ පිරිස අතර ඉන්න ඔය අය. අනාගාමී වෙච්ච පිරිස, සකර්දාගාමී වෙච්ච පිරිස, සෝතාපන්න වෙච්ච පිරිස, ධම්මානුසාරී සද්ධානුසාරී පිරිස, සම්බෝධි පරායන පිරිස ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එතකොට පින්වත්නි අපි සැක හිතන්න ඕනේ නෑ ගිහියෝ එදා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ මාර්ගඵලලාභී නොහිටියයි කියලා පැවිද්දන් ප්‍රමාණයටම වගේම ගිහියොත් එතකොට ගිහි පැවිදි කියලා ඒ සමාජගත සම්මත ප්‍රභේදය එසේ තිබුණත් ඒ ගිහි පැවිදි ඒස සංඝෝර උජූබූතෝ ඒගොල්ලන් ඔක්කොම සලකන්නේ උජූබූතෝ කියලා. ඒගොල්ලන් මේ ප්‍රතිපදාවේ ගිහිල්ලා තමයි මේ தත්ත්වයටපත් උනේ. ඒ නිසා අට්ටිභික්කවේ පුග්ගලා කියන අර පුජ්‍යලයෝ 8 දෙනාට මේ දෙපිරිසම අයිති කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වත්නි අපි තේරුම් ගන්න ඕන සාමාන්‍ය වශයෙන් එහෙමනම් මේ ප්‍රතිපදාවේ සහ මාර්ගඵලයේ වාසය කරන 8 දෙනාගේ ස්වභාවය අපිට ගැළපෙන ආකාරය සූත්‍රගතවල තියෙන විදිය. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සෝතාපන්න නොවුණු සෝතාපන්න පටිපදාවේ ඉන්නේ කවුද කියලා. ඒගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කරන අර සෝතාපන්න පිරිසට වගේම සම්බෝධි පරායන කියන වචනේ. ඒ සම්බෝධි පරායන කියන වචනේ පාවිච්චි කරේ සෝතාපන්න පිරිසට. නමුත් බුදුරජාණන් වහන්සේ අර පටිපදාවේ ඉන්න පිරිසටත් ඒ වචනේ පාවිච්චි කළාද? සෝතාපන්න නෑ. අර සෝතාපන්න පටිපදාවේ ඉන්න පිරිසටත් අර කීටාගර සූත්‍රේ, අලගද්දූප සූත්‍රේ ආදී තැන්වල බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තියෙනවා සම්බෝධි පරායන. කවුද මේ සම්බෝධි පරායන? සද්ධානුසාරී ධම්මානුසාරී. අන්න බලන්න. දැන් බලන්න අර මග්ගට්ට පළට්ට කතාවට කිව්වොත් අපි නිකම්ම වීසියලා යනවා. අපි කොහොමද මේකට හේතු වෙන්නේවත් කියලා අපි දන්නේ නැහැ. දැන් මේ අපෙන් බණහන සෑහෙන පිරිසක් ඉන්නවා. පින්වත්නි මේ ප්‍රතිපදාවට බැසගත්ත. සද්ධානුසාරී ධම්මානුසාරී. අපි ඒක දැනගන්න නැතුව අපිට මේක යන්න බෑ. එතකොට සද්ධානුසාරී කියලා මූලික වශයෙන් කියන්නේ මේ රූපය අනිත්‍යයි, මේ වේදනාව අනිත්‍යයි, මේ සංකාර අනිත්‍යයි, මේ විඥාන අනිත්‍යයි ආදී වශයෙන් මේ ස්කන්ධ අනිත්‍ය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. ඒ මාගේ බුදුරජාණන් වහන්සේ මම සැබවින්ම මං උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව විශ්වාසය අප්‍රමාණය ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒ අනිත්‍යය මම හොඳින් පිළිගන්නවා කියලා ශ්‍රද්ධාවෙන් යම් කිසි කෙනෙක් ඒක පිළිගන්නව නම් පිළි අරගෙන මේ ප්‍රතිපදාවේ වාසය කරනව නම් අන්න යාට සද්ධානුසාරී කියලා කියනවා. ධම්මානුසාරී කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක ප්‍රඥාවෙන් යම් කිසි කෙනෙක් දැකලා සමත විදර්ශනා ආදී මාර්ගයකින් මේ අනිත්‍යතාවය දැකලා ඒක පිළිගන්න.
පිළි අරගෙන මේ පටිපදාව තුල වාසය කරනවා නම් එයාට කියනවා ධම්මානුසාරී. එතකොට සද්ධානුසාරී ධම්මානුසාරී විදි දෙකකින් මේ අනිත්‍ය සංඥාව දැනගත්තා. ඒ දැනගෙන කෙසේ හෝ මේ ප්‍රතිපදාවේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරමින් වාසය කරන පිරිසක් හැටියට මේකට එකතු වෙලා තියෙනවා. ඒ පිරිස තමයි සෝතාපන්න පටිපදා කියලා බුදුරජාණන් වහන්සේ සච්චිකිරියාය පටිපන්නෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. සෝතාපන්න தත්ත්වය අවබෝධ කරගන්නට ප්‍රතිපදාවට බැසගත්තා වූ පිරිස. එතකොට ඒ විතරක් නෙමෙයි මේ ඇස, මේ රූපය, මේ කන, මේ ශබ්දය ආදී වශයෙන් ඒ විදිහට ඒ අනිත්‍ය තේරුම් ගැනීම. ඕ ස්කන්ධ තේරුම් ගැනීම. ඒ වගේම පින්වත්නි ඒ මූලික දේනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ අර පෙන්නන උචුපටිපන්නෝ මම මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව අනුගමනය කරන්නේ දිව්‍ය ලෝකයන්වත් කොහෙවත් නෙමෙයි නිවන් සාක්ෂාත් කරන්නයි කියන ඒ අදහසම හිතේ හැමතිස්සෙම තබාගෙන මේ ශාසන කටයුතු වල යෙදෙන එක්කෙනා අන්න සෝතාපන්න පටිපන්නෝ. එයා සෝතාපන්න පටිපදාවේ ඉන්නේ එක්කෙනා. ඥාය පටිපන්නෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක දෙවියෙක් මැව්ව දෙයක්වත් ඉබේ ඇති වෙන දෙයක්වත් නෙමෙයි හේතුඵල ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ න්‍යායානුකූලව මේ ධර්මයේ තේරුම් ගනිමින් ඒ ප්‍රතිපදාව අනුගමනය කරන පිරිස සෝතාපන්න සච්චිකිරියාය පටිපන්නෝ සෝතාපන්න ප්‍රතිපදාවට බැසගත්තා වූ පිරිසේ. මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ අර සෝතාපන්න ප්‍රතිපදාවට බැසගත් සද්ධානුසාරී ධම්මානුසාරී තැනත්තා පිළිබඳ පෙන්ලා. එතකොට මේ තැනත්තා සම්බෝධි පරායන කියන වචنين පාවිච්චි කරනවා. ඒකාන්තකොටම මේ ඇත්තා සෝතාපන්න නොවි නතර වෙන්නේ නැහැ කියලා. ඒ නිසාම දැන් අර සෝතාපන්න වෙලා නැහැ. සෝතාපන්න පටිපදාවේ ඉන්න එක්කෙනත් අර පුජ්‍යලේ 8 දිනකට ඇතුල් වෙනවද නැද්ද? ඇතුල් වෙනවා. අන්න බලන්න එතන වැදගත්කම. එහෙනම් අට්ටි බික්කවේ පුග්ගලා ආහුනේයා පාහුනේයා දකිනේයා අඤ්ඤලිකරණීයා අනුත්තරම් පුඤ්ඤක්කෙත්ත කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අද කියන්නේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්ත නෙමෙයි. වෙන මොකක්ද එකක් මේ සංඝයා වහන්සේලා ගිහියෝ කියන්නේ. ඒ වචනේ මම අහලා නැහැ මොකද්ද? සුපටිපන්න අනුත්තර කියන එක කොහේ තියෙන එකද කියලා මම නම් දන්නේ. අපි නම් අහලත් නැහැ දැකලත් නැහැ මේක. ඒවට කියන්නේ කුණුහරුප කියලා. ඒ කියන්නේ කිසිම ਵਿਚාරයක් මොකක් නැතුව ඔය කියවගෙන යන. එහෙම වචනයක් කොහෙවත් නැහැ. සුපටිපන්න අනුත්තර කියලා වචනයක් කොහෙවත් නැහැ. තියෙන්නේ පුඤ්ඤක්කෙත්ත අනුත්තර. පුඤ්ඤක්කෙත්ත එහෙනම් අපි කියන්න ඕන මොකද්ද? පුඤ්ඤක්කෙත්තං අනුත්තර. සුපටිපන්න අනුත්තරං කිව්වොත් ඒක සම්පූර්ණ ඒක කුණුහරුපයක්. එහෙම වචනයක් නෑ. ආන්දරෝ කියන්නේත් ඒ විදිහට ගිහියෝ කියන්නේත් ඒක. ඉතින් අයි ඉස්සරහින් යන කසකාරයෝ යන විදිහටනේ පස්සෙන් එන බෙරකාරයෝත් යන්නේ. ඒක අපිට කරන්න දෙයක් නෑ. එතකොට අපි තේරුම් ගන්න ඕන දැන් අර බුදුහාමුදුරෝ අට්ටිබික්කවේ පුග්ගලා කියන පිරිසට සෝතාපන්න පටිපදාවේ ඉන්න සද්ධානුසාරී ධම්මානුසාරී තැනත්තත් ඇතුළත්. මම නෙවෙයි ඇතුල් කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. සෝතාපන්නෝ සෝතාපන්න ඵල සච්චිකිරියාය පටිපන්නෝ. සෝතාපන්න අවබෝධ කර ගැනීමට ප්‍රතිපදාවේ ඉන්නා වූද. එයා සෝතාපන්න වෙලා එයත් මේ ආහුනේ අර පුජ්‍යලිය 8 දෙනාට අයිති වෙනවා. හැබැයි මේ පුජ්‍යලිය 8 දෙනාට අයිති වුණාට
බුදුරජාණන් වහන්සේ දක්ෂිනා විභංග සූත්‍රයේදී දාන ආනිසංස කියනකොට ඒවයි පොඩි වෙනසක් කරනවා. දානානිසංස කියනකොට බුදුරජාණන් වහන්සේ පාටිපුග්ගල දාන කියලා පෙන්නනවා. පාටිපුග්ගල දාන කියලා කියන්නේ පුජ්‍යලව කරන්නා වූ දාන. පුජ්‍යලික දෙන දාන. ඒ පුජ්‍යලික දාන පාටිපුග්ගල දාන. ඒ පාටිපුග්ගල දාන වර්ගීකරණය කරනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ පුජ්‍යලික දාන වලින් අග්ගප්පසාද දාණය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේට දීම. ඊළඟට පසේ බුදුරජාණන් ඊළඟට මහරහතන් වහන්සේ අනාගාමි ඊට පස්සේ සකර්දාගාමි සෝතාපන්න මේ ආදී ඊට පස්සේ සෝතාපන්න පටිපදා ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අර පාටිපුග්ගල දාන කියන්නේ පුජ්‍යලික දාන පෙන්නකොට පෙන්නලා තියෙනවා. ආනිසංස ඒ විදිහට. හැබැයි සාංගික දාන පෙන්නකොට බුදුරජාණන් වහන්සේ සාංක දාන 7ක් පෙන්නලා තියෙනවා. ඒ 7න් මුල්ම දාණය තමයි බුදුහාමුදුරුවෝයි උබතෝ සංඝයා. උබතෝ සංඝයාට අයිති වෙන්නේ මේ 8 දෙනා. වෙන කවුරුවත් අයිති වෙන්නේ උබතෝ සංඝයාට අයිති වෙන්නේ මේ 8 දෙනා. ස්ත්‍රීද පුරුෂද කියලා මන් දන්නේ මේ ප්‍රතිපදාවේ ඉන්න මේ ඵලය ලබා ගත්තා වූ 8 දෙනෙක් මේ ලෝකේ ඉන්නවනම් ඒ උබතෝ සංඝ බුදුහාමුදුරුවොත් එක පළවෙනි දාන. එතකොට පේනවා එහෙනම් අර පළවෙනි දාණයට අයිති වෙනව කවුද? සද්ධානුසාරී ධම්මානුසාරී දැන. පළවෙනි සාංග දාණයට අයිති වෙනවා. එතන ඉඳලම එහාට දාණය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා සීලවන්ත සාමාන්‍ය භික්ෂුන් වහන්සේ සීලවන්ත ගිහියා දුස්සීල ගිහියා ආදී වශයෙන් පෙන්නලා අන්තිමටම අර ත්‍රිසංගත සත්තුන්ට දෙන දානේ ආනිසංස 100ක් ආනිසංසය කියලා පෙන්නනවා. ත්‍රිසංග ඊළඟට අර සීලයක් ඇති යම්කිසි ගිහියට 1000ක් ආනිසංස. ඊළඟට පෙන්නු අර සෝතාපන්න පටිපදාවට බැසගත් තැනැත්තා ගැන විශේෂයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ තැනැත්තාට දෙන දාණය අසංකේයයන් ඒකට අර 1000ක් හරි කෝටියක් හරි කියන්නේ අසංකේයයන් අප්පමෙය්‍යං වදාමි. ඒකේ මම ගණනක් කියන්නේ නැtei සීමාවක් නැති ආනිසංස ලැබෙනවේ අර සෝතාපන්න පටිපදාවට බැහැගත් තැනැත්තාට යම් කෙනෙක් දාන්න. ඊළඟට එහාට සෝතාපන්න ඵල සකර්දාගාමි පටිපදා ආදී කියනකොට කිම්පනවාදෝ ඒ කට්ටිය ගැන මොනවද මට කියන්න තියෙන්නේ එතන ඉඳලම අසංකේයයන් අප්පමෙය්‍යං වදාමි කියන වචනේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම අටුවායේ තියෙන හැරි විසුද්ධි මාර්ගයේ තියෙන ඒවා මම කියන්නේ නැහැ මෙතන. ඒ බුදුහාමරගේ සූත්‍රවල තියෙනවා. එතකොට පේනවා පින්වත්නි යම් කිසි මාර්ගයකට අපි මේ ශාසනයේ වැඩ කරනවා නම් අපි ඉන්නේ කොතනද? අපි යන්නේ කොහාටද කියන අවබෝධය මේ මිනිස්සුන්ට තියෙන්න ඕන. නැත්නම් මේ මිනිස්සු යන්නේ කොහොමද? අන්න ඒ සඳහා තමයි මෙන්න මේ සූත්‍රයෙන් බණ කියන්න ඕනේ කියලා මම තීරණය කරගත්තේ. අද මේ ධර්ම මාර්ගය හරියට තේරුම් ගත්ත පිරිසක් ඉන්නවනම් විශේෂයෙන් අපේ දේශනා දීර්ඝ කාලයක් ශ්‍රවණය කරන පිරිසක් ඉන්නවනම් මම හොඳටම දන්නවා එතන විශාල පිරිසක් ඉන්නවා අර සෝතාපන්න සච්චිකිරියාය පටිපන්න. මොකද මං න්‍යායානුකූලව උගන්වලා තියෙනවා. ඍජු ප්‍රතිපදාවක් හැටියට උගන්වලා තියෙනවා. සාමීච ප්‍රතිපදාවක් හැටියට උගන්වලා තියෙනවා. මේක උගන්වන්න තියෙන හැම පැත්තෙම ධර්මපරායනය ධර්මපරියායන් විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා අවම වශයෙන් මම කියන්නේ
ඊට එහා තව ගොඩක් ඊට උඩහා තව ගොඩක් කට්ටිය ඇති. අවම වශයෙන් පටිපදාවේ ඉන්න පිරිස ඉන්නවා කියලා මම දන්නවා. සෝතාපන්න සච්චිකිරියාය පටිපන්නෝ. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නු මේ අටපිරිසේ එක කොටසක් හරි ස්ථිර වශයෙන් ඉන්නවයි කියලා මට කියන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශාසනයේ ජීවමාන පිරිසයි මහණෙනි ඒගොල්ලෝ. මේ ශාසනේ ජීවමාන. එහෙනම් ශාසන පහන නිවිලා නැහැ තාම. ශාසනේ ජීවමාන පිරිසයි. ඒ පිරිස කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊට එහාට යන අය සෝතාපන්න අය සම්බෝධි පරායන ආදී වශයෙන් පෙන්නලා සකර්දාගාමි එයාට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිපදාව පෙන්නනවා. එතකොට දැන් මේ ඇත්තන්ට මගේ පරණ දේශනාවල පෙන්නලා තියෙනවා මේ මාර්ගය අපිට එකයි තියෙන්නේ. මාර්ග ගොඩක් නැහැ. මාර්ග අපිට නිවන් අවබෝධ කරගන්න එකයි තියෙන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ. ඒ මාර්ගයටපත් වීමත් ශනිකවම ඵලය ළඟා වෙනවා. එතකොට ප්‍රතිපදාවේ හරි විදියට ඉන්න එක්කෙනා එයා මේ මාර්ගයට ඇවිල්ලා ඵලයටපත් වෙනවා. එතන මාර්ගක්ෂණය කියලා කියන්නේ ඒ හැම මොහොතකම ඵලයක් ලබනකොට සම්‍යක් දර්ශනය පහළ වෙනවා. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මුල්ම සම්මා දිට්ඨිය සෝතාපන්න. අර මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත්‍රයේ පෙන්නන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ සෝතාපන්න. ඒ සම්මා දිට්ඨිය පත් වෙනකොටම සෝතාපන්න තත්ත්වයටපත් වෙන ඵලයටපත් වෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාවේදී අර ප්‍රතිපදාවේ ඉඳලා සකර්දාගාමී ප්‍රතිපදාවේ ඉඳලා ආපහුපත් වෙන්නේ එහාට අර පහන් කීපයක්පත් වෙවි අඳුර දුරු වෙන්නා වගේ මේක සම්පූර්ණයෙන්ම මාර්ගය ඉවර කරනවා. මාර්ගය අවසන් කරනවා. මාර්ගය අවසන් කරාට පස්සේ තව දුරටත් පින්වත්නි ඵලයක් උදා වෙන්නේ නිර්වාණ අවබෝධයෙන් සම්පූර්ණයෙන්ම මේ ඵල කියන එක අවබෝධය කියන එක අවසන් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක ඊටාම වැදගත් දෙයක්. එතකොට පින්වත්නි දැන් අපේ බුදුරජාණන් වහන්සේ මේ පාටිපුද්ගලයන්ට වඩා ඒ කියන්නේ පුජ්‍යලික දාන හෝ පුජ්‍යලයන්ගේ ස්වභාවයට වඩා බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම සංඝ කියන වචනයට ගරු කරන්ට තමයි මේ සිව්වන පිරිසට උගන්වලා තියෙන්නේ. ඇයි අර අටපිරිසම බුදුහාඳුරොත් එක්කම අර අටපිරිසම ඒකේ ඇතුල් වෙන නිසා. ඒ නිසා ඒ පිරිසට ඒකේ ඉතිහාස කතාවේ අර ගෝතමී මහා ප්‍රජාපති ගෝතමිය තමන්ම කපුවගා කළා නූල් හරි ගස්සලා ඒ කාලේ කපු කටන යන්ත්‍ර ගෙවල් වල හදාගත්තා. ඒක මහ විද්‍යාවන්නේ ගාන්ධිතුමත් යාම යාගේ වස්ත්‍රය මහා ගත්ත මේ මෑතක් වෙන. එතකොට ඒ රෙද්ද මහලා පඩු පොවලා බුදුරජාණන් වහන්සේට සිවුරක් හැට පූජා කළා. අනේ මගේ අතින්ම මේක ගෑනලා බුදුරජාණන් වහන්සේ ඒක බාරගත්තට ප්‍රතික්ෂේප කළා. සංඝයාට දෙන්නය ගෝතමී කියලා ප්‍රතික්ෂේප කළා. දෙවෙනි සැරේත් ඉල්ලා හිටිය බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි මේක හරි ගැස්සුව වහන්සේ මේක. ඒක ආයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප. තුන්වෙනි වරත් ප්‍රතික්ෂේප කරාම එතන ආනන්දානන්ද බුදුහාමුදුරන්ට ප්‍රගාන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ මෑණියන් වහන්සේගේ අභාවයෙන් මේ මෑණියෝ තමයි කවල පොවලා කිරි පොවල ඔබ වහන්සේ හරි ගැස්සුවේ මේ ඔබ වහන්සේගේ මෑණියෝ මේ මෑණියෝ දෙන මේ සිවුර බාර ගන්න බුදුහාමුදුරුවෝ. එතකොට ආනන්ද හාමුදුරුවෝ පැත්තට හැරිලා බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා ආනන්ද සංඝයාට මේක දෙන්න. එතකොට මට දුන්නා මටත් දුන්නා වෙනවා සංඝයාට මේක දෙන්න කියලා. ඒ අනුව සංඝයාට ඒ සිවුර පූජකලයි කියලා බුද්ධ ශාසනය සඳහන්. එතකොට පේනවා ඒ බුදුරජාණන් වහන්සේ පස්සේ කරන දේශනා අනුව පැහැදිලි වෙනවා ඒක කලේ මෑණියන්ට අනුග්‍රහය පිණිස
පුජ්ජකෙක් හැටියට පුජ්ජලක පාටි පුජ්ජල දානයක් හැටියට ඒක බාරගත්තේ නෑ. ඊට වඩා දෙයක් කරලා දෙන්න තමයි අර මෑණියන්ගේ කිරිබිව් ණය ගෙවලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ එතන ධර්මයක් උගන්වලා මේක සංඝයාට දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා මේ සංඝයා ගැන සංඝ රත්නය ගැන හුඟක් පින්වත්නි ධර්මයේ සඳහන්. ඒකේ වැදගත්ම සඳහන් වෙන තැනක් තමයි රතන සූත්‍රය. රතන සූත්‍රේ ගාථා 7කින් ඖරස පුත්‍ර වූ මේ අට පුජ්‍යලයා පිළිබඳ මේ අට්ටි භික්ඛවේ පුග්ගලා කියපු මේ 8 දෙනා පිළිබඳ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා රතන සූත්‍රයේ. යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනෙය්‍යා සුගතස්ස ශාවකා ඒතේසු දින්නානි මහප්පලානි. ඒතේන සත්‍යේන මේක ඇත්තක්මයි. මේ ඇත්තෙන් මේක දුරු වෙන්න ඕන, මේක ශාන්තියක් ලැබෙන්න ඕන කියලා බුදුහාඳුරෝ සත්‍යක්‍රියාවක් ඇතුළත පාවිච්චි කරන්නේ මේ ජීවමාන 8 දෙනා. මේ ජීවමාන 8 දෙනා අදෘශ්‍යමාන පිරිසක් නෙමෙයි, ජීවත් වෙන මේ 8 දෙනා පෙන්නලා කියනවා මෙහෙම 8 දෙනෙක් ඉන්නවා. මේ 8 දෙනා හා සමාන දක්ෂිනාවට සුදුසු ලෝකයේ කිසිවෙක් නැහැ. ඒ නිසා ඒක ඒතේන සත්‍යේන සුවත්තියෝතු, මේකෙන් සත්‍යයක් ලැබෙන්න ඕන කියලා බුදුහාමුදුරුවෝ සත්‍යක්‍රියා කරනවා. පින්වත්නි අද උච්චාරණය පවා වැරදි විදියට ඒක කියන්නේ. යේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා කියලා කියන. ඒකට උච්චාරණෙත් වැරදි. එහෙම උච්චාරණය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ විසුද්ධි මාර්ගයේ ඒ ගාථා වරද්දලා තෝරලා තියෙනවා. ඒක තෝරලා තියෙන්නේ කොහොමද? අට්ඨ සතම්පසත්තා කියලා තෝරලා තියෙනවා. අට්ඨ සතම්පසත්තා කියලා කියන්නේ එතන තෝරන්නේ අට්ඨ සත. අට්ඨ සත කියලා කියන්නේ සත කියන්නේ 100 108 දෙනෙක් ගැන කියන එතන. මෙතන ඇති 108 දෙනෙක් ගැන කියන්නේ මෙතන. එතන 108 දෙනෙක් ගැන විස්තරයක් කරන විසුද්ධි මාර්ගයේ මේ කිසිම සම්බන්ධයක් නැති වෙන පැත්තකට මනසගෙන යනවා. මෙච්චර ශ්‍රේෂ්ඨ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ කතාව. සත කියලා 100ට කියනවා තමයි. නමුත් මෙතන අට්ඨ සතම්පසත්තා කියන්නේ සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද අට්ඨ මේ 8 දෙනාය. සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද අට්ඨ මේ 8 දෙනා ගැනයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙම නැත්නම් අට්ඨ සතම්පසත්තා නෙවෙයි. 108 දෙනෙක් ගැන නෙවෙයි මේ කියන්නේ. අට්ඨ සතම්පසත්තා සත්පුරුෂයන් විසින් පසත්තා ප්‍රශංසා කරන ලද අට්ඨ මේ 8 දෙනා. දක්ඛිනේයෝ දක්ෂිනාවට බුදුහාමුදුරුවෝ. නමුත් ඒක උච්චාරණය පවා වැරදි විදියට ලියලා අද සමාජයේ උච්චාරණය කරන්නේ අට්ඨ සතම්පසත්තා කියලා. අට්ඨ සතම්පසත්තා කිව්වොත් උච්චාරණෙත් වැරදි. ඒක උච්චාරණය කරන්න ඕන යේ පුග්ගලා අට්ඨ එතන කඩන්න ඕන. සතම්පසත්තා. අන්න එහෙම තමයි. ඒක දෙක එක වචනයක් හැටියට පාවිච්චි කරොත් 108 ගණක් උච්චාරණයත් වැරදි. එතකොට ওই පිරික් කියන කොටස් සමහර මන් දන්නවා ඔය මේ හරියට වරද්දලා කියලා. සිංහලෙන් පිරික් කියනයි කියලා ඒගොල්ලන් මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම නැති කරලම දානවා. මේ මහනුවරත් ওই සංවිධානය නැති කරගෙන ওই හැමතැනම ඇති කර මහනුවරට නම් ඒක බොහොම හොඳයි. ඒව තමයි හොඳ මහනුවරට. අපේ දකුණු පළාතේ නම් ඕක කරන්න අමාරුයි ටිකක්. ඒක මතක තියාගන්න. මං දකුණු උතුර ගැන කතා කරනවා නෙවෙයි. ඒ තරම් මොට්ටයි මේ රටේ ඉන්න මිනිස්සු. මේ පාලි පිරිත සිංහලට පරිවර්තනය කරනවායි කියලා කුණුහරුප කියන්නේ පරිවර්තන. පරිවර්තනයෙන් කියන්නේ කුණුහරුප. ඒ කුණුහරුප වලින් කිසිම ශාන්තියක් සෙතක් ලෙඩක් මොකක් හොඳ වෙන්නේ. යක්කු එනව නෙවෙයි යක්කු එනෝ ගෙවල් ඇතුළට ඒක කියනකොට. කුණුහරුප කියනකොට යක්කු එනෝනේ. එනෝ. මේ ධර්මයේ කිව්වොත් යක්කු යනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට දොස් දුරු කරගන්න ඕන නම්
ගෙවල් දොරවල් සිරියාවන්ත ඉන්නවනේ මේ බුදුහාඳුරන්ගේ පාලි පිරිත ඒ විදිහට කියන්න ওই පල්ලියෙන් ආපු උදවියට මේ පාලි පරිවර්තනය කරන්න බෑ. පාලි ටිකක් හරි එක සැනසීමක් තියෙනවා. බුද්ධ ජයන්ති පොත්වල අපේ බලංගොඩ මහානායක හාමුදුරුවෝ, පොල්ලත්තේ බුද්ධදත්ත නායක හාමුදුරුවෝ, ලබුගම ලංකානන්ද මහානායක හරිම ලස්සනට පරිවර්තනය කරලා තියෙනවා මේ පාලි වචන සිංහල. ඒ සිංහල පරණ නිසා හුඟක් අයට තේරෙන්නේ ඒක වෙනම දෙයක්. අපේ කුමාරතුංග මුනිදාස ඇදුරුතුමන් පරිවර්තනය කරාම මේ සිංහල පරිවර්තන සමහර අයට කියවන්න බෑ. හැයි පිරිසිදු සිංහල මේ රටේ මිනිසුන්ට බෑ. දැන් ওই නිවේදකයෝ මොනවද කතා කරන්නේ? සිංහල වචන දෙක තුනක් කියන, ඉංග්‍රීසිත් වචන දෙකක් තියෙනවා, දෙමළක් කියන මොනව කියනවද කියලා දන්නේ. මේ හැබිචෝල් සමාජයක් මේ අපිට තියෙන්නේ. අපි තේරුම් ගන්න ඕන යම් රටක භාෂාව කියන එක සංස්කෘතිය, ජාතිය අනන්‍යතාවයේ පෙන්වන ලකුණ. ඒක හැබිචෝල් කරලා දැම්මට පස්සේ මොකක්වත් එකකින් ගන්න බෑ. ඒ අතින් අපි බලංගොඩ මහානායක හාමුදුරන්ට සිරස නමස්කාර කරන්න ඕන. උන්වහන්සේ පරිවර්තනය කළා තින්නේ අට්ඨ සතම්පසත්තා නෙමෙයි, බලන්න ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ඒකේ තියෙන්නේ අට්ඨ සතම්පසත්තා කියලා හරි විදියට පරිවර්තනය කළා තියෙනවා. මට හරි සන්තෝෂයක් දැනුණා. අර විසුද්ධි මාර්ගයේ තියෙන කුණු හර්පනේ උන්වහන්සේ දාලා නැහැ ඒකට. ඒව ඉගෙන ගන්න. ඒව තේරුම් ගන්න. මං කාටවත් දොස් කියනව නෙමෙයි. කාගවත් පිඟානක් උදුරගෙන කන්න ආවෙත් නැහැ. මට එක පිඟානක් අත්තේ. ඕනනම් මගේ පිඟානක් දෙන්න. ඒව හොයාගෙන ආපු එක්කෙනෙක් නෙමෙයි. හැබැයි මේ ධර්මයට විරුද්ධව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් මට මං ගැන සතුටුුණක් කමන්නේ, දුක්ුණක් කමන්නේ, බුදුහාඳුරන්ට විරුද්ධව කටයුතු කරන එකෙකුටවත් මගේ වචනේ පහසුවක් මම සලසන්නේ නැහැ. මම පහර දෙනවා. ඒ නිසා පල්ලියෙන් ආපු උන්ට මේ සූත්‍ර පරිවර්තනය කරන්න බෑ කියලා මම ප්‍රසිද්ධියේ කියනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මේ අය මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ඕන නම් ওই පාලි පිරිත ආරක්ෂා ඔය එක සූත්‍රයක් කටපාඩම් කරගන්නවා කියන්නේ මොකද්ද? බුද්ධ ශාසනය අපි දන්නේම නැතුව අපි ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙනවා. මේ රටේ හුඟක් දෙනෙකුට තුන් සූත්‍රයවත් කටපාඩම්. ඒක පුංචි දෙයක්ද? අද හයිදරාබාද් වගේ ප්‍රදේශවලට ගියාම අම්බෙඩ්කර්තුමා බුද්ධ ආගමට ගත්තේ මිනිස්සු. ඕවා මොකක්ද බුද්ධං සරණං ගච්ඡාමි කියලාවත් දන්නේ නැහැ. හැබැයි මිනිස්සු බුද්ධ ආගම. ඒ බුද්ධ ආගමේ හරි අර අම්බෙඩ්කර්තුමා වත් ගත්තා. අපේ කවුරුවත් එහෙ ධර්ම දූතයෝ යන්නේ නැහැ. මොකද සල්ලි හම්බෙන්නේ නැහනේ. ධර්ම දූතයෝ ඔක්කොම යන්නේ යුරෝපෙට. යුරෝපේ මිනිස්සු බුද්ධ ආගමට අමුතුවෙන් ඇවිල්ලා නැහැ. ඒ නිසා මේක නිස්සරණ ධ්‍යාසයෙන් අනේ මේ ධර්මය අපි ආරක්ෂා කරන්න ඕන, මේ ශාසනය ආරක්ෂා කරන්න ඕන කියලා යම් හැඟීමක් ඇතුව කටයුතු කරන්න බැරි නම් පින්වත්නි, අපි මේ හැබිචෝල් විදියට එහාට මෙහාට නිකන් දිව්ව අතෙන්ට දුවනවා මෙතෙන්ට දුවනවා දන්න දෙයක්වත් නැහැ. ඔක්කොම කියන්නේ බොරු. ගාත කියන කොටත් බොරු භාගයට භාගයක් කියන්නේ. තේරවාදී බුද්ධ ආගම. ඒව මං කියන්නේ නැහැ. ඒ නිසා ඉගෙන ගන්නට ඇත්ත වශයෙන්ම මේක පාඩමක් හැටියට ඉගෙන ගන්න මේ දේශන මං උගන්වනෝ ධර්ම. මාර්ගයේ විතරක් නෙවෙයි හැමදේම උගන්වනවා. පාලිත් උගන්වනවා, අටුවාවත් උගන්වනවා, ඉතිහාසෙත් උගන්වනවා. මගෙන් ඕනම දෙයක් අහන්න මං ඕනම දෙයකට උත්තර දෙනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පුග්ගලා අට්ඨ සතම්පසත්තා චත්තාරි ඒතානි යුගල වශයෙන් 4යි, පුජ්‍යලයෝ වශයෙන් 8 දෙනයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ පුග්ගලා අට්ඨ සතම්ප මේ පිරිස මේ දක්ෂිනාවට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඊළඟට යේසුප්ප යුත්තා මනසා දල්හේන. අන්න බලන්න හරි වැදගත් වචනයක් ඇතර පෙන්නනවා. මනසා දල්හේන චිත්තං පග්ගණ්ණාති පදහති. බුදුරජාණන් වහන්සේ මේ සිත දැඩි කරගන්නය මේ මාර්ගය. මොකද හැමතිස්සෙම සිත ඕලාරිකයි, ග්‍රාම්‍යයි, තුච්චයි. හැමතිස්සෙම මනස දුවගෙන යන්නේ ලෝභ දේශ මද මාන ඊර්ෂ්‍යා ආදී ලාමක ධර්මයන් විශේෂෙහි මේ හිත ගමන් කරනවා. ඒ නිසා ඒ සුප්ප යුත්තා මනසා මේ
අට පිරිස නිකම් පිරිසක් නෙමෙයි මනස දැඩි කරගත්ත පිරිසක් මේ මාර්ගය. මනසා දල්ලේන නික්කාමිනෝගෝ මේ අය නික්මිලා තියෙන්නේ දැන් ගමනක ඉන්නේ. නිකන් ඉන්නේ නෑ එක තැනක මේ කටපාඩම් කරගෙන. මේගොල්ලන් ගමනක ඉන්නේ. මේගොල්ලන් නික්මෙමින් යනවා. ඉස්සරහට යනවා. නික්කාමිනෝ ගෝතම දාසනම්. තේ පත්තිපත්තා මේ ප්‍රතිපදාව අමතං විගය අමෘතයෙන්ම අවසන් වෙනවා. මේ ප්‍රතිපදාව ඒගොල්ලන්ගේ අවසන් වෙන්නේ කොතනද? අමෘතයෙන්ම අවසන් වෙනවා. අමෘතයේ කිව්ව නිර්වාණයෙන් අයින් වෙනවා. ඒතේන සච්චේන සුවත්යෝතු මේ කියන්නේ ඇත්තක්මයි මේ සත්‍යෙන් ශාන්තියක් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ. මේක බොරුවක් නෙවෙයි. මේ ප්‍රතිපදාව යම් කිසි කෙනෙක් හරිගම විදියට අනුගමනය කරනවා නම් ඒක අමෘතයෙන් අවසන් වෙනවා. ඒක මේ දිව්‍ය ලෝකෙන් අවසන් වෙන එකක් නෙවෙයි. ඒක අමෘතයෙන් අවසන් වෙන මාර්ගයක්. බුදුරජාණන් වහන්සේ. ඒක ඇත්තක්මයි මේ ප්‍රතිපදාවේ ස්වરૂපය ඒකයි. මේ ප්‍රතිපදාව මනස ඍජු කරගෙන මනස දැඩි කරගෙන නික්මෙන්නා වූ නික්මීමක් ගැනයි මේ ප්‍රතිපදාවෙන් කියන්නේ. නැවතීමක් නෙමෙයි නික්මීමක් ගැනයි මේ ප්‍රතිපදාවෙන් කියන්නේ. ওই විදිහට බුදුරජාණන් වහන්සේ ගුණ කියමින් සහ වස්ස දස්සන සම්පදාය අන්තිමටම මේ ප්‍රතිපදාවේ ඉඳලා පළවෙනි දර්ශන සම්පත්තියට පැමිණෙනවය ඵලය සෝතාපන්න ඵලයටපත් වෙන එක්කෙනා අන්නේ තැනත්තා සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වා පියදත්තිකින්ති මේ සංයෝජන තුනක් ක්ෂය කරනවය දුරු කරනවය එයා මේ අග්‍ර ඵලයකටපත් වෙනවයි ඒක ඇත්තක්මයි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ අන්තිමට කියන්නේ කොහොමද? තේකීන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරා කියලා කියන්නේ. මේ ඥානවන්ත ධීර පුජ්‍යලයා. අලසෙක් නෙමෙයි අප්‍රමාදී පුජ්‍යලයා. තේකීන බීජා අවිරුල්ලිච්ඡන්දා නිබ්බන්ති ධීරා. නිවනෙන්ම සැනසීම ඉවර කරන මේ ධීරයා. මේ ධෛර්යවන්ත තනත්තා කොහොමද යතා අයම්පදීපෝ පහනක් නිවුණා වගේ යතා අයම්පදීපෝ පහනක් නිවුණා වගේ විරත්ත චිත්තා ආයතිකේ බවස්මින් තව දුරටත් මේ ආයතනයෝ විඥාණය නැමැති බීජ වපුරන්නේ නැත මේ ලෝකත්‍රය නැමැති භූමියෙන් මේ ගොවිකමෙන් අයින් වුණාය මේ ගොවිය කියන එකයි කියන්නේ. ඇයි මේ ලෝකත්‍රය නැමැති මේ ශේස්ත්‍රය තුල හැමතිස්සෙම මේ ආයතන වලින් බීජ වපුරමින් ඉන්නේ. තේකීන බීජා අවිරුල්ලිච්ඡන්දා ඒව ඔක්කොම නතර කරා. නතර කළා මේ ධීරයා නිබ්බන්ති ධීරා යතායම් ප්‍රදීපෝ නිවනින් අවසන් කළා පහනක් ඒක ඇත්තක්මයි. ඒකෙන් ඒතේන සත් බලන්න කොච්චර ධර්මස්කන්ධයක්ද මේ කියන්නේ. මේවා එකක් දෙකක් කියලා බණ ඉවර කරාම කොච්චර ගැඹුරුද බලන්න. මේවා සිංහලට පරිවර්තනය කරනවායි කියන එක ওই බලංගොඩ මහානායක හාල්ලා වගේ උත්තමයෝ ඇරුණුකොට සාමාන්‍ය පුජ්‍යලයන්ට ඕක කරන්න බෑ. ඒ අය ඒව කරලා තියෙනවා. 2500 බුද්ධ ජයන්ති ඒව කරලා තියෙනවා. ඒවා යම් දෝෂ නැත්තේ නෑ. නමුත් ඒව කරලා තියෙනවා. අපි ඒ නිසා අපේ පාලි දන්නේ නෑනේ ගිහිය පාලි දැනගන්නේ කියලා අමුතුවෙන් අවශ්‍යකුත් නෑ. ඒ ආමදුරුරු ලියපු 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ විතරක් කියවනවා නම් වෙන කිසිම පොතක් කියවන්න එපා නොමග යන්න. මතක තියාගන්න. 2500 බුද්ධ ජයන්ති පොත් විතරයි. ඒ අලුතෙන් පරිවර්තනය අලුතෙන් මුද්‍රණය කරලා තියෙන එක ලොකු දෙයක්. දැන් පන්සල් වල හුඟක් තියෙන ආන්දරංගෙන් ඉල්ලගෙන කියවන්න පුළුවන්. ඒව තියෙනවා. ඒවයි සිංහල ටිකක් අමාරුයි. ඉතින් ඒ සිංහල ඒවත් ආන්දරංගෙන් අහගෙන ඉගෙන ගත්තාම හරි. ටික ටික අපි ඉගෙන ගන්න ඕන. දැන් ওই මහනුවර වැඩ වාසය කරපු අසරණ සරණ
පින්දපාතික වැලිවිට සරණංකර සංඝරාජ උත්තමයන් වහන්සේ. සංඝරාජ උත්තමයන් වහන්සේ මොන තරම් දුක් කන්දරාවක් විඳලා තියෙනවද? උන්වහන්සේ මේ ශාසනය අපව ගොඩ ගන්න. ඒ දුක කියවල බලන්න. අපි මොනවද මේ ශාසනයට කළද? දැන් ඔක්කොම කට්ටිය මිනිහෙක් මැරෙන්න හදනකොට කවුරු හරි මැරෙන්න හදනවා නම් අද වෛද්‍ය විද්‍යාව දියුණු වෙනවා. ඒ මිනිස්සයා ජීවත් කරවන්න තියෙන හැම දෙයක්ම කරනවා. කරන්න තියෙන හැම දෙයක්ම කරනවා. පුජ්‍යලික තැන් වලට අරන් ගිහිල්ලා හරි කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. කරලා එක දවසක් හරි ජීවත් කරවන්න උත්සාහ කරනවා. හැබැයි ඔක්කොම කට්ටිය දැන් ශාසනයේ ඉතින් ගොඩ ගන්න බෑ ශාසනය පිරිහිලායි කියලා අත පීදා ගන්න ඇලෙද්දී. මේ කුණු පංචස්කන්ධ ගොඩ ගන්න කරන යුද්ධයක් හැම යුද්ධයක්ම යුද්ධ කරලා ජීවත් කරවන්න උත්සාහ කරනවා. මේ ශ්‍රේෂ්ඨ ධර්මය ජීවත් කරවන්න එක දවසක් ජීවත් කරවන්න මහන්සියක් ගන්න නැතුව නිකම්ම අත්හරිනවා. දැන් ඉතින් සාධනේ පිරිහිලානේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා අත පීදා ගන්න. ඇයි මේ තරම් අපේ මිනිස්සු මනස දූෂ්‍ය වෙලා තියෙන්නේ? කුණු පංචස්කන්ධයක් ගොඩ ගන්න අච්චර දුක් විඳිනවා නම් මේ ශාසනය එක දවසක් පවත්වන්නට ටිකක් මහන්සි වුණා මොකද තියෙන වරද? ඕක නිකම් අත පිහිදා ගන්න හදනේ දැන් ඔක්කොම ඉවරයි කිය. කොහෙම ඉවර කරන්න දෙන්නේ නැහැ මේක. අපි ඉන්න තාක්කල්. මේක ආරක්ෂා කරන්න ඕන පුළුවන් තරම්. මටත් තියුණා ඊතර ගිහිල්ලා පිටරට ගිහිල්ලා පැනලා එහෙ ඉන්න. එහෙ ඉන්න නැතුව මෙහෙ ඉන්නේ මේක එහෙම අත්හරින්න බෑ. මිනිස්සුන්ගෙන් ගෞරව හම්බුණා, සම්මාන හම්බුණා. ලෙඩ වෙලා හිටියා. දැන් ඇත්ත වශයෙන්ම අද බණ කියන්න බෑ. මම මේ බණ කිව්වට පස්සේ මාව වෙනස් වෙනවා. ඉතින් වෙනස් වුණාට පස්සේ මම කතා කරනවා. මගේ ලෙඩ ගැන මට මතක නැහැ. ඒකයි වාසනාව දෙන්නේ. පස්සේ ඉතින් බණ ඉවරුණා මම ආයෙත් ලෙඩ වෙනවා. ඒ තරම් මම නම් ශාසනේ ඉවරයි කියලා අත පිහිදා ගන්න කැමැති හාඳුරු කෙනෙක් නෙමෙයි. එක දවසක් හරි ජීවත් කරවන්න මං උත්සාහ කරන මගේ ජීවිතේ නම් හෙට නැතුණත් ප්‍රශ්නයක් නැහැ මේ කුණු පංචස්කන්ධය. ඕකට සේලයින්ග ගහිනවනේ. මේකට සේලයින්ගක් දෙන්න මට පුළුවන් නම් ජීවත් වෙන මොහොතේ. මම හාඳුරු කෙනෙක් හැටියට ඒක තමයි අපේ බුදුහාඳුරු මේ ධර්මය අවබෝධ කරගන්න වින්ද දුක. ඒ නිසා පින්වත්නි ওই වැලිවිට සරණංකර සංඝරාජ නායක හාමුදුරු වින්ද දුක් සමහර පොත් හොයාගෙන යනකොට අර මීයෝ හාරපු වී කොටු වල ඒ මීය හාරපු තැන් වලට මීයට යන්න බැරි වෙන්නේ මේ පොත තියලා පුස්කොළ පොත. ඒක උඩින් ගලක් තියලා යටින් පුස්කොළ නායක හාමුදුරු කියනවා මම මේ පුස්කොළ පොත හොයාගත්තේ මී සිදුරක් වහන්න උපාසකම්ම කෙනෙක් එතන තියලා තිබුණා. ඒක ඉල්ලගත්තේ උපාසකම්මේ මම ලෑලි කෑල්ලක් ඕකට දෙන්නන්නේ ওই පොත මට දෙන්නේ කියලා. එහෙමයි මේ බුද්ධ ආගම දැක් අද අත පිහිදා ගන්න ලේසි. කටටම දානකම් ඉන්න නිවන. කිසි දෙයක් කරන්නේ නැහැ. ආමඳුරුන්ට බැන බැන හිටියයි කියලා මේක හරියන්නේ නැහැ. ආමඳුරුන්ට ඕන දෙයක් කරගන්නයි. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තෙන් පෙන්වන්නේ පින්වත්නි මේ සංඝ කියන පිරිස ගැන මේ විදිහට ප්‍රකාශ කරමින් උන්වහන්සේ පෙන්නනවා අර ගෝත්‍රභු කියන වචනය. අද මේ ගෝත්‍රභු කියන වචනයත් වැරදි විදිහට අර අටුවාවල විසුද්ධි මාර්ගයේ පෙන්නන. බුදුහාඳුර ගෝත්‍රභු කියන එක පෙන්නලා තියෙන වෙන විදිහකට. ඒ අටක නිපාතේම තව සූත්‍රයක තියෙන ගෝත්‍රභු කියලා බුදුහාමුදුරුවෝ පෙන්න. ඊට ඉස්සෙල්ලා පෙන්නන්න ඕන මේ කලින් මේ උපාසකම්මල ගෝත්‍රභු කියලා ඉගෙනගෙන තියෙන්නේ මොකද්ද? ගෝත්‍රභු කියලා ඉගෙනගෙන තියෙන්නේ යම් කිසි කෙනෙක් මාර්ගයට ඇවිල්ලා ඵලය ලබා ගන්න අතර කාලය තුල ඉන්න එක්කෙනාට තමයි ගෝත්‍රභු කියලා උපාසකම්මල ඉගෙනගෙන තියෙන්නේ. උගන්වලා. ගෝත්‍රභු ඒකට විසුද්ධි මාර්ගයේ උදාහරණයකුත් පෙන්නලා තියෙනවා. හරියට මෙහෙම දිය පහරක් හරි ඔයක් හරි මෙහෙම තියෙනවා. ඒ ඔයෙන් ඈතර වෙන්න ගිහපු මිනිස්සෙක් මේ පැත්තේ ගහක වැලක එල්ලිලා
ඒ වැලේ එල්ලිලා පැද්දිලා එහා පැත්තට යනවා. ඒ ගිහිල්ලා එක සැරේටම එහා පැත්තට ගිය හැටි වැල අතාරින්න ඕනේ නැත්නම් ආපහු මේ පැත්තට එනෝනේ. අන්න අර වැලේ පැද්දිලා වැල අතාරින වෙලාව තුල හිටපු එක්කෙනා තමයි ගෝත්‍රපු කියලා කියනවා. ඔහොම එකක් බුදුහාමුදුරුවෝ කිය දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ ගෝත්‍රපු කියන්නේ අද කාසාව කණ්ඨකයයි කියන එක්කෙනාට. මේ අය කාසාව කණ්ඨකය කියලා කියනවනේ. කාසාව කණ්ඨක කියලා කියන්නේ මේ ශාසනයේ අන්තර්ධාන වෙනකොට යම් ශාසනය ගැන නිකන් කොඩියක් උස්සන එක්කෙනෙක් වගේ මෙන්න මෙහෙම එකක් තිබුණයි කියලා යම් කිසි බුද්ධ ශාසනය පිළිබඳ සංඥා එලියක් නිකුත් කරනවා කලාමැදිරියාව. යానි ඒ සංඥාවෙන් යම් කිසි පිරිසක් සතුටු වෙලා අනේ මේ බුද්ධ ශාසනය තිබුණයි කියලා සතුටු වෙලා දන් දෙනෝ ඒ වැඩ කරනවා. අන්නේ සංඥාව නිසා මිනිස්සු හුඟක් යහපත් දේවල් ඒ අනුව උනත් කරගන්න. මොකද මුළු ජීවිතේම සංඥා උඩනේ තියෙන්නේ. සංඥා උපාදානස්කන්ධයනේ තියෙන්නේ. ඉස්සෙල්ලම අපිට ආපු සංඥාව මොකද්ද? ඉස්සෙල්ලම ආපු සංඥාව පඨවි සංඥා, පෘථිවි සංඥා. ඒ සංඥා උඩ තමයි මේ ඔක්කොම. ඒ පෘථිවි සංඥා මොකද්ද? පෘථිවි සංඥාවේ කිව්වේ සක්කාය මමය කියපු එක තමයි පෘථිවි සංඥා. ඕරම් භාගිය. ඒකට කියනවා මමේ කියලා අල්ලගත්ත පෘථිවි සංඥා. ඊට පස්සේ සංඥා උඩ තමයි මේ දිගටම තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සංඥා වේදිත නිරෝධයක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අන්න ඕන නිසායි. සංඥා උඩ තියෙන නිසා මේක තමයි නිරෝධ කරන්න ඕන කියලා සංඥා වේදිත නිරෝධයක් ගැනයි අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ උගන්වන්නේ. එතකොට අර සංඥාවෙන් පෙන්නනවා මේ අර කාසාව කණ්ඨක එහෙම නැත්නම් අපේ බුදුරජාණන් වහන්සේ පෙන්න ගෝත්‍රපු කියන වචනේ. ඒ ගෝත්‍රපු කියන එක්කෙනා මේ ගෝත්‍රය පිළිබඳ ගෝත්‍රය කියලා කිව්වේ අර ඔය මේ අර අප්‍රිකන් රටවල් වල එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ තියෙන රතු ඉන්දියන් ආදී එහෙම ගෝත්‍ර කතාවක් නෙවෙයි. මේ ගෞතම ශාසනය පිළිබඳ යම්කිසි සංඥාවක් පෙන්වන එක්කෙනා තනත්තා ගෝත්‍රපු. දැන් ගිහිලා ආන්දරෝ කෙනෙකුන් අහන්න මෙන්න හාමුදුරුවෝ කිව්වා පාතගම හාමුදුරුවෝ ගෝත්‍රපු කියන්නේ එතකොට කියන්නේ මොඩ බොරුවක්ද මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා අර විසුද්ධි මාර්ගයේ තියෙන පට්ටපල් බොරුව ආපහු ඇදලා මේ කියන්නේ සූත්‍රයේ තියෙන මම ওই පොත්වල තියෙනවා මං කියන්නේ මට වැඩක් නැහැ මගේ පොත්වල එක්ක සම්බන්ධයක් නැහැ මම බුදුහාමුදුරුවෝ නිසා මහණුනා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද අන්න ඒකට හොයාගෙන යන හාමුදුරුවෝ කෙනෙක් ඒ නිසා තමයි මේ අයටත් මම කිව්වේ මේක ගැන අපේ බුදුහාඳුරෝ මොකද්ද කියලා තියෙන්නේ කියලා හොයනවා මිසක් අරයයි කිව්වේ මෙයයි කිව්වේ ඕ හොයන්න යන්න එපා. ඔය අඩුම කුඩුම හොයන්න වෙලාවක් අපිට නෑ ඔයගොල්ලන්ට වෙලා තියෙනවා. අපේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ මොකද්ද කියලා. මම දේශකයෙක් හැටියට අර පෙන්නනවා අර සමාජේ වරද්දපු තැන විතරක් නැත්තම් මම ඕව පෙන්නන්න යන්නෙත් නෑ. මට වැඩක්. අපේ බුදුහාඳුරෝ ගෝත්‍රපු කියලා කියන්නේ අර කාසාව කණ්ඨක කියලා අපි පෙන්නන මේ සංඥාව අන්තිම සංඥා එළිය පෙන්නන එක්කෙනා. මේ බුද්ධ ශාසනේ අන්තිම සංඥා එළිය පෙන්නන එක්කෙනා. හැබැයි එයා නිසා අර පින් කළා සමහර විට නිවනක් නම් කරගන්න බෑ. සර්ග පරායන දිව්‍ය ලෝකාදී සම්පත් ලබා ගන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ ඒවයි යනවා. එතකොට ඒකත් ලොකු දෙයක්. හැබැයි අර ගෝත්‍රපු එක්කෙනා මේ දිව්‍ය ලෝක යනවා කියලා එහෙම කතාවක් මම දන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා මේ. දන් දීලා ඕන කෙනෙකුට දිව්‍ය ලෝක යන්න පුළුවන්. හැබැයි දන් වළඳලා දිව්‍ය ලෝක යන කතාවක් වැඩි කියන්නේ නැහැ. එහෙම කියනකොට මට හරියට බය හිතෙනවා. ඒ තරම් දානේ වළඳලා තියෙනවා. මොකද මේ කට්ටිය හිතන් ඉන්න මේ වළඳන එක ලේසි දෙන එක අමාරුයි කියලා. එහෙම බුදුහාඳුරන්ගේ වචනේ බලනකොට වළඳන එක තමයි. මොකද වළඳලා දිව්‍ය ලෝකේ යන්න බෑ. දීලා නම් දිව්‍ය ලෝකේ වළඳලා දිව්‍ය ලෝකේ යන්න හුඟක් කටයුතු තියෙනවා.
ඒ කටයුතු නැති වුණොත් වළඳලා යන්න වෙන්නේ කොහෙද? හරි භයානකයි. හරි භයානකයි. ඒ නිසා මේ ලෝකයේ අමාරුම දේ තමයි දාන වළඳන එක. කට්ටිය හිතන හරි පහසුවෙන් ආඳුරු හොඳට වළඳනවා කියලා. ධර්මයේ දන්න ආඳුරු පිච්චි වළඳන. ධර්මයේ නොදත් අය මේක රහයි මේක ගුණයි මේක මීරි. ඒ ඔක්කොම අමතක වෙනොත් දාන වැළඳීමේ බරපතලකම හිතනකො. දාන ශ්‍රද්ධාවෙන් දුන්නා ශ්‍රද්ධාව නැතුව දුන්නත් අවඩක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් දුන්නොත් එයාට වඩා හොඳයි. ශ්‍රද්ධාව අඩුවෙන් දුන්නොත් එයාට පලාඩුයි. ඒක විතරයි එයාට වෙන්නේ. එයා ඒක දුන්න නිසා අපායට යනවායි කියලා කතාවක්. ඒ නිසා ඒ අතින් ගිහියෝ ඒ අතින් ගොඩක් වාසනාවන්තයි. ඒ නිසා අහිංසක හාමුදුරන්ට බනින්න එපා. ලොකු අනතුරක ඉන්නේ මේ අයගේ ඕක වළඳලා. කවදාවත් බනින්න එපා. ඒක මහා අපරාධයක්. එහෙම කරන්න එපා. මොකද ඒ අයට මේ අනතුරු බාර දීලා තියෙන බුදුආගම. ඒ නිසා ඒව විවේචනය කරන්න යන්න එපා. නිශ්ශබ්ද දාන දෙන්න. ඒ කටයුතු කරගෙන යන්න. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්නන පටිපදාව ඊටාම වැදගත් පින්වත්නි. ඒ පටිපදාව තමයි මේ තරම් කාලයක් මේ ඇත්තන්ට විස්තර කරේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම හැටියට. බුදුරජාණන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කළ උපකරණ මල්ලක් හැටියට බාර දෙන්නේ මේ පටිපදාවට උවමනා කරන උපකරණ මල්ලයි. ඒ තමයි සත්‍තිස් බෝධිපාක්ෂික. එතන මාර්ගයක් ගැන කියන්නේ නෑ. මේ පටිපදාවට උවමනා කරන උපකරණ මල්ල තමයි බාර දෙන්නේ. මෙන්න මගේ දායාදය උඹලට. මේ ප්‍රතිපදාවට උවමනා කරන උපකරණ මල්ලයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට බාර දීලා තියෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම සතුටු වෙන්න අපිට උවමනාවක් තියෙනවා නම් ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපි ඥානය දිනු කරගන්නට උත්සාහ කරනවා නම් අපිට මේ ශ්‍රාවක භාවය කියන එකට යන්න ශ්‍රාවක භාවය කියන එකට යන්න පුළුවන්. අඩුම තරමේ ඵලයක් නොලැබුණත් පටිපදාවට හරි යන්න පුළුවන්. සෝතාපන්න පටිපදාවට හරි යන්න පුළුවන්. ඒ පටිපදාවෙන් එක්කෙනත් බුදුරජාණන් වහන්සේ අසංකේයයන් අප්පමෙයයන් ආදී වශයෙන් වර්ණනා කරලා තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඕන. එතකොට මම අද ධර්මදේශනා පින්වත්නි දිගට කරන්ට බලාපොරොත්තුවක් නැහැ. අර ධර්මදේශනාවල එක ඌණ පූරකයක් සම්පූර්ණ කරන්න තමයි මේ දේශනාව සිද්ධ කරේ. මොකද මම සංඝයා වහන්සේලා ගැන දේශනාවක් කරලා තිබුණා. ඒක පිළිබඳ යම්කිසි ගැඹුරු කෙසේ වෙතත් පැහැදිලි විස්තරයක් අපි දැනගන්න ඕන බෞද්ධ හැටියට. අන්න ඒක අවබෝධ කරගන්නට ප්‍රමාණවත් වෙන විදියට කරන ලද දේශනාවක් තමයි මේ. ඉතින් අද මගේ දේශනාව අවසන් කරනකොට ටික වෙලාවක් සුළු වෙලාවක් භාවනා කරලා ඉන්පස්සේ මේක ඉවර කරනවා. අතීත රූපයෝ මම නොවෙමි වර්තමාන රූපයෝ මම නොවෙමි අනාගත රූපයෝ මම නොවෙමි අතීත වේදනාවෝ මම නොවෙමි වර්තමාන වේදනාවෝ මම නොවෙමි
මම නොවෙමි. අතීත සංඥාවෝ මම නොවෙමි. වර්තමාන සංඥාවෝ මම නොවෙමි. අනාගත සංඥාවෝ මම නොවෙමි. අතීත සංකාරයෝ මම නොවෙමි. වර්තමාන සංකාරයෝ මම නොවෙමි. අනාගත සංකාරයෝ මම නොවෙමි. අතීත විඥානයෝ මම නොවෙමි. වර්තමාන විඥානයෝ මම නොවෙමි. අනාගත විඥානයෝ මම නොවෙමි. රූපං භික්ඛවේ අනිච්චා. රූපං භික්ඛවේ දුක්ඛා. රූපං භික්ඛවේ අනත්තා. වේදනා භික්ඛවේ අනිච්චා. වේදනා භික්ඛවේ දුක්ඛා. වේදනා භික්ඛවේ අනත්තා. සංඥා භික්ඛවේ අනිච්චා. සංඥා භික්ඛවේ දුක්ඛා. සංඥා භික්ඛවේ අනත්තා. සංඛාරා භික්ඛවේ අනිච්චා. සංඛාරා භික්ඛවේ දුක්ඛා. සංඛාරා භික්ඛවේ අනත්තා. විඤ්ඤාණං භික්ඛවේ අනිච්චා. විඤ්ඤාණං භික්ඛවේ දුක්ඛා. විඤ්ඤාණං භික්ඛවේ අනත්තා. මේ රූපය අනිත්‍යය. මේ රූපය දුක්ඛය. මේ රූපය අනාත්මය. මේ රූපයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය. හේතුන් නිරෝධයෙන් මේ රූපයෝ නිරෝධ වන්නාහ. එබැවින් මේ රූප
මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ වේදනාව අනිත්‍යය දුක්ඛය අනාත්මය මේ වේදනාව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය හේතුන් නිරෝධ වූ විට මේ වේදනාව නිරෝධ වන්නා එබැවින් මේ වේදනාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ සංඥාව අනිත්‍යය දුක්ඛය අනාත්මය මේ සංඥාව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය හේතුන් නිරෝධ වූ විට මේ සංඥාව නිරෝධ වන්නා එබැවින් මේ සංඥාව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ සංකාරයෝ අනිත්‍යය දුක්ඛය අනාත්මය මේ සංකාරයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය හේතුන් නිරෝධ වූ විට මේ සංඥාව නිරෝධ වන්නා එබැවින් මේ සංඥාව අනිත් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ විඥානයෝ අනිත්‍යය දුක්ඛය අනාත්මය මේ සංඥාව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය හේතුන් නිරෝධ වූ විට මේ සංඥාව නිරෝධ වන්නා එබැවින් මේ සංකාරයෝ
මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ විඤ්ඤාණයෝ අනිත්‍යය දුක්ඛය අනාත්මය මේ විඤ්ඤාණයෝ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා ලද්දේය හේතුන් නිරෝධ වූ විට මේ විඤ්ඤාණයෝ නිරෝධ වන්නාහ එපවින් මේ විඤ්ඤාණයෝ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ මේ විදිහට Tamanට මේ ඉන්ද්‍රිය ගැන උනත් භාවනා කරන්න පුළුවන්. ඉතින් මේ කමඨහං කියන ඒවා භාවනා කරන්න කමඨහං කියලා විශේෂයෙන් හදලා දීලා නැහැ බුදුහාමුදුරුවෝ. සූත්‍ර වලින් අපිට ගැළපෙන විදිහට කමඨහනක් හරිගස්ස ගන්න ඕන. දැන් සමත 40 කමඨහන් කියලා විසුද්ධි මාර්ගයේ පෙන්වන්නේ පෙළේ නොයෙකුත් තැන්වල තියෙන ඒවා එකතු කරලා. සෑම සූත්‍රයක් ගත්තාම ඒ හැම සූත්‍රයකින්ම අපිට ඒ භාවනා මානසිකාරයක් එනවා විදර්ශනා පැත්තට. ඒ විදර්ශනා පැත්තට භාවනා මානසිකාරයක් එන නිසා ඒක ඇත්ත වශයෙන්ම තමන්ගේ කමඨාන බවට පත් කරගන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. හැබැයි සූත්‍රයට විරුද්ධ වෙන්න බෑ. සූත්‍රයට එකඟ වෙන්න ඕන. ඒ සූත්‍රයට එකඟව තමන්ගේ භාවනා මානසිකාරය ගොඩනගාගෙන ඒ සූත්‍රයම අධ්‍යයනය කිරීමක් තමයි මේ දිගට කරගෙන යන්නේ. ඒ සූත්‍රය අධ්‍යයනය කිරීමෙන් තමයි අර මම ගුවන්විදුලියේ දේශනා කරලා තියෙන දුක්ඛ සූත්‍රය කියලා මේ දුක්ඛ සූත්‍රේ අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. දුක්ඛ සූත්‍රය කියන්නේ දුක හැදිලා තියෙන විදිය. සූත්‍රය කියලා මේ හුයටත් කියනවා අර පිරිත් හුයටත් කියන නූලට සූත්‍රය. මෙතන සූත්‍රය කියන්නේ ගොඩ නැගිලා තියෙන විදිය. දුක ගොඩ නැගිලා තියෙන විදිය. ඒක හේතු ප්‍රත්‍යක් අනුව මේක ගොඩ නැගිලා ඒ ගොඩ නැගිලා තියෙන දුක්ඛ සූත්‍රේ ලියා ගන්නට තමයි බුදුරජාණන් වහන්සේ අනිකුත් සූත්‍ර දේශනා කරන්නේ. ඒ දුක්ඛ සූත්‍රේ ලිහෙන්නේ නැත්තම් ඒ සූත්‍ර කොච්චර කාලයක් අධ්‍යයනය කළා ඒක වැඩක් නෑ. ඒ නිසා තමයි අර විදර්ශනා පැත්තට අපේ දේශනා යොමු කරලා තියෙන්නේ. අර මේ ඇයට නොපෙනෙන සම්මතය ඉක්මවා ගිය ගැඹුරු දර්ශනයකට යොමු කරලා තියෙනවා. සෑම සූත්‍රයකම බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ දර්ශන මාර්ගය මෙන්න මේකයි. ඒ දර්ශන මාර්ගයට අපි ගමන් කිරීමෙන් තමයි අපිට මේ දුක්ඛ සූත්‍රය ලියා ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් සම්මත වචනවල එල්ලීම නෙවෙයි. සම්මත වචනවල කොච්චර කාලයක් එල්ලිලා හිටියත් ඒකෙන් ඒ තරම් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අර බුදුරජාණන් වහන්සේ ඇතුළට පෙන්නන ගැඹුරු දේශනාව තේරුම් ගන්න ඕන. සෑම දේශනාවකම අර මුල් කොටසක් තියෙනවා මුල් ස්වરૂපය. ඒක දේශනා කරන්න හේතුව කතා ප්‍රවෘත්තිය. ඒකේ තියෙන අනිකුත් අතුරු විස්තර. ඊට පස්සේ තව ටිකක් ඇතුළට ගියාම ඒක ධර්මකාරණා. තවත් එහාට ගියාට පස්සේ අපේ ජීවිතය හා බැඳිලා තියෙන ගැඹුරු දර්ශනය මේ සූත්‍රවල. එතකොට ඒ විදිහට අපි අධ්‍යයනය කිරීමක් තමයි මේ අපේ දේශනාවල මේ අයට උගන්වලා තියෙන්නේ. පිටෙන් පිට කොහොමද අනුපූරකව
ක්‍රමානුකූලව අපේ බුද්ධිය සහ චරණය ගොඩ නැගෙන්නේ. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දියුණු වෙන්නේ. ඒ විදිහට තමයි මේ සූත්‍ර අපි දේශනා කරලා තියෙන්නේ. අපි තේරුම් ගන්නටත් ඕනේ මේ විදිහට. අර පොඩි දරුවා කෑම කනවා වගේ අරහෙන් මෙහෙන් පටලවාගෙන මේක කරන්න බෑ. මේක න්‍යායානුකූල දේශනාවක්. හරි පැහැදිලි දේශනාවක්. බුදුහාඳුරෝ පටන් ගන්නෙම ආදි කල්යාණං පටන් ගන්න මම මේ කරන විස්තරය හරි පැහැදිලි. මජ්ජේ කල්යාණං ඊට පස්සේ පෙන්වන ධර්ම කාරණා ඒත් පැහැදිලි. පරියෝසානේ කල්යාණං සාත්‍යං සෞව්‍යංජනං කේවල පරිපුන්නං බ්‍රහ්මචර්යං පකාසේති. මේක ඉවර වෙන්නේ කේවල පරිපුන්නං බ්‍රහ්මචර්ය පරියෝසාන කියන නිබ්බන්ති දීරා කියන එකෙන් තමයි ඉවර වෙන්නේ. නිවනෙන්ම තමයි මේක ඉවර වෙන්නේ. ඉතින් ඒ තාක් දුරට මේ දේශනාව ගැඹුරට හාරගෙන යන්න මේ බුද්ධිය සියුම් කරගන්න ඕන. අර කරකැත්ත ඉසබාන අර මදිනෝ වගේ ඒකට ගැළපෙන විදියට මේ බුද්ධිය සියුම් කරගෙන යෑමක් තමයි මේ විදර්ශනාව කියලා කියන්නේ. අපි එක තැන නිකන් අර පල්පුවක් වලක් වගේ එහෙම ඉන්න එකක් නෙවෙයි. නික්ඛාමිනෝ ගෝතමදා මේක නික්මෙන්න ඕනේ. බුද්ධිය එහාට ගමන් කරනවා යන්න ඕන. ඒ නිසා අපි ওই එක දේශනාවක් එක සැරයක් අහනවා කියලා කියන්නේ ඒ දේශනාවට කරන අගෞරවයක්. එක දේශනාවක් මගේ විශ්වාසය හැටියට මෙහි කරපු 20 සැරයක්වත් අහන්න ඕන. එතකොට තමයි යම් ප්‍රමාණයක් තේරෙන්නේ. මොකද මෙතන තේරීම් ගොඩක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට හා සමානම සාරිපුත්ත මහරහතන් වහන්සේට තේරුණේ නැහැ. ඒක සූත්‍රයේම කියලා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් පැවතෙන අපිට සාරිපුත්ත මහරහතන් වහන්සේට වඩා තේරෙන්නේ නැහැ. ඊළඟට මේ ආසනයේ ඉඳගෙන දේශනා කරන මට තරම් මේ ඇයට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මමම කරපු දේශනාවක් 20 සැරයක්වත් අහන්න ඕනේ. 20 සැරයක් අහනකොට තමයි අන්න හාමුදුරුවෝ කියපු දේ ඩිංගක් තේරෙන්න පටන් ගන්නවා. ඒ මොකද ඒ කියන ප්‍රමාණය තේරෙන්නේ නැහැ කියන එක නේ කියන්නේ. එතකොට මේ තේරීම විවිධයි. ඒ අනුවනේ අර උග්ගටිතඤ්ඤු නෙය්‍ය පද පරම ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ අර පරිච්ඡේද දක්වලා තියෙන්නේ. පුජ්‍යලයන්ගේ ස්වરૂපය අනුව චරිත වෙන් කළා පෙන්නලා තියෙන්නේ. ඒ අනුව තමයි. ඒ චරිත දීර්ඝ කාලයක චරිත මේ. දවසක දෙකක චරිත නෙමෙයි. මෙතන උනත් මේ තියෙන චරිත දීර්ඝ කාලික චරිත. ඒව මොන විදියෙන් හැඩ ගැහිලාද කියලා දන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ආසයානුස ඥානය තියෙන ආසය අනුසය පිළිබඳ දන්න අපේ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ චරිත දීර්ඝ කාලයක් එක විදියට හැඩ ගැහිලා තියෙනවා. සමහර ඒවා ළඟ ජීවිතවල එකම පැත්තට හැඩ ගැහිච්ච කට්ටිය අඳුර ගන්න පුළුවන් දේශනාව ශ්‍රවණය කරනකොට ඒ කට්ටිය ටිකක් මේ පැත්තට පුහුණු කරලා වැඩි වගේ පේනවා. ඒගොල්ලන්ට පහසුයි මේ කල. ඒ නිසා පින්වත්නි අර සූත්‍ර සිය ගානක සඳහන් වෙන වචන තමයි භාවිතාය බහුලීකතාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාන. ඒ වචන පහම එකට දාලා තියෙන්නේ වැදගත් නිසා. පළවෙනියෙන්ම බුද්ධ ශාසනයේ තියෙන්නේ භාවිතාය. ඒ වචන දෙක අමතක කරන්න එපා. භාවිතාය බහුලීකතාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාන. වචන පහක්. ඒ වචන පහ මගහැරලා පනින්න බෑ. අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානට එන්න බෑ.
භාවිතා නැවත නැවත ශ්‍රවණය කරන්න ඕන, නැවත නැවත භාවනා කරන්න ඕන, නැවත නැවත සාකච්ඡා කරන්න ඕන. ඒක තමයි භාවිත බෞද්ධිය. ওই මොනෝ හරි මේ විලම්භීත නෙමෙයි, ওই හොඳ පැහැදිලි ධර්මය ශ්‍රවණය කරන සාකච්ඡා. එතකොට තමයි අභිඥා කියලා කියන්නේ විශේෂ ඥානයක් එනවා. විශේෂ දැනුමක් Tamanටම එනවා අධ්‍යයන පුහුණුව නිසා. අභිඥා. ඒක අධ්‍යයනය තුල ඇතිවෙනා වූ එක්තරා විදිහක ස්වයම්භූ ඥානයක්. තමා තුල ඇතිවෙන ශක්තියක්. තීක්ෂණ බව. අභිඥා කියලා කියන්නේ. ඒක එක එක පුජ්‍යලයන්ට වෙනස්. අභිඥා. අභිඥා. සම්බෝධ කියනකොට අභිඥා වලටත් වඩා ටිකක් එහාට යනවා. සම්බෝධ කියලා කියන්නේ මේ ආයතන 6ම ලොකු වෙනසකටපත් වුණා. අවබෝධයට සම්බෝධ ඇස කන නාසය දිව ශරීරය මන මේ ආයතන 6ම වෙනස් වුණා. පැටර්න් එක වෙනස් වුණා. උතන තමයි මේ දුක්ඛ සූත්‍රයේ තියෙන්නේ. ওই 6 තමයි ওই 6 කැරකෙන විදිය අනුව තමයි මේ දුක්ඛ සූත්‍රේ පොඩ නැගෙන්නේ. ඕක අනිත් පැත්තට කරගත්තොත් හරි. දුක්ඛ සූත්‍රය හරි. ඉතින් බුදුරජාණන් වහන්සේ පටිසෝතගාමී කියලා පෙන්නන අනිත් පැත්තට කරගන්නවා. සම්බෝධාය කියනකොට ඉතින් බරපතල අවස්ථාවක්, ගැඹුරු අවස්ථාවක්, මාර්ගඵල අවස්ථාවක්. තමයිට අභිඥා කියන එක මාර්ගඵල අවස්ථාවක් නොවෙන්න පුළුවන්. හැබැයි සම්බෝධි පරායන. එයා සෝතාපන්න වෙනවමයි. අභිඥා. ඒ කියන්නේ යාට සමාධිය බොහොම පහසුවෙන් එනවා. සමාධියෙන් යම් යම් අනිත්‍ය ආදී දර්ශන දකින්න. අභිඥාය විශේෂ ඥානයක් ඇවිල්ලා. හරි වැදගත්. සම්බෝධ කියන එක අර අභිඥාව භාවිතා කර தත්ත්වයේ උඩ එයාගේ දෛනික ජීවිතේ මේ ඉන්ද්‍රිය හසුරවන විදිය. ඒක හරි ප්‍රායෝගිකයි. කොහොමද දැන් යම්කිසි පුහුණුවක් දීලා ගිනි නිවන ක්‍රමය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් පුහුණුවක් දීලා ඒ ශිෂ්‍යයා ගිනි නිවන්ට දැන් බැසගත් අවස්ථාව තමයි සම්බෝධ කියලා කියන්නේ. එතන තමයි ගින්දර තියෙන්නේ. මේ ඉන්ද්‍රිය හසුරවන තැන ගින්දර තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නේ අර මම පෙන්නුවේ ආදිත්ත චක්කුම් වික්කවේ ආදිත්ත. ගිනි ගන්නවා කියලා කිව්වා. කෙලින්ම කිව්වා ගිනි ගන්න. ගින්දර තියෙන එතන ගිනි නිවන පුහුණු වෙලා ඇවිල්ලා ඉස්සෙල්ලම එළියට බහින්න එතෙන්ද. බැස්ස හැටියම ගිනි ගන්නවා නම් පුහුණුව දුර්වලයි. ඒක පිළිගන්න ඕන. ඇත්ත වශයෙන් බහින්නම ඕන. බහැලා පිළිගන්න ඕන මගේ භාවනාව පුහුණුව තුල මම මේකට බැසගත වෙන්ද තරම් මම පිච්චෙන්නේ නැහැ කියලා හිතනවනම් ඒක ලොකු සැනසෙලිදායක දෙයක්. සම්බෝධාය කියන එකේ මුල් අවස්ථාව ප්‍රාථමික අවස්ථාව. ඒකත් තුනකට බෙදන්න පුළුවන්. මධ්‍ය ප්‍රාථමික අවස්ථාව, මධ්‍යම අවස්ථාව. ඒක ඉන්ද්‍රියේ අන්තිම පරිපාකයටපත් වුණාම සම්පූර්ණම චක්කුම් වික්කවේ අනිත්‍ය මේ ඇහැ අනිත්‍යයි මේ රූපය අනිත්‍යයි මේ රූපය නිසා හටගන්නා වූ ස්පර්ශය අනිත්‍යයි මේ වේදනාව අනිත්‍යයි කියලා එතන ඉඳලා වේදනා පත්‍ය තණ්හාවට වැටෙන්නේ නැත්තම් ඒ තණ්හාව ඔස්සේ දිගට විතර්ක ප්‍රපංච ආදී ප්‍රමාද ධර්ම වලට වැටෙන්නේ නැත්තම් අතන වේදනාව අනිත්‍යයි කියලා වේදනාවත් ගහලා පන්නලා දානවනම් එයා සෑහෙන දුරට මේ ඉන්ද්‍රිය පරිපාකයට මධ්‍ය ඉලක්කයට ඇවිල්ලා තියෙනවා. පරියෝසාන්ත කෙසේ වෙතත්. එතකොට ඒ පුහුණු. ඊට පස්සේ ඒ පරියෝසානෙන් එන්නේ මොකද්ද? නිබ්බානාය. නිර්වාණය. වචන පහෙන් පෙන්වුවේ ওই තියෙන විදිය. බලන්න අපේ බුදුහාමුදුරුවෝ පෙන්නන ආකාර එක එක විදිය මේ ධර්ම
ඒ නිසා ඕන තැනකින් ගන්න පුළුවන් හරි විදියට අල්ලනකොට මුතු ඇමුණෝ වගේ නෝ වැරදි විදියට ඇල්ලුවාම අලගද්දූප වගේ සර්පයක් කඳෙන් ඇල්ලුවා වගේ දක්ත. හැම එකක්ම වැරදි විදියට විග්‍රහ කරනවා. සර්පේ කඳෙන් ඇල්ලුවා වගේ කනවා. ධර්මයේ විසින්ම මිත්‍යා දෘෂ්ටිකයෝ බවට පත් කරලා තියෙනවා අද මේ සමාජය. ධර්මයේ කියලා මිත්‍යා දෘෂ්ටිකයෝ බවට පත් කරලා තියෙනවා ධර්මයේ ඉගෙන ගන්නවා කියලා. ඒකයි අලගද්දූප පෙන්නන්නේ. සාති භික්ෂුවට නේ පෙන්වන්නේ. එයත් ධර්මයේ කියලා වැරදි මතයක් ගත්තා. මේ එකම විඥානයයි මේ සසර යන්නේ. මේ බලන්න සාරිපුත්‍ර මේ සාති කියන එක මම කවදාවත් එහෙම එකක් කියලා නෑ. මේ ගෞතමයන් වහන්සේට නිඳා ගන්නවා. අද ඉන්නේ හුඟක් නිඳා කරන ගිහි පැවිදි බුදුහාමුදුරන්. ඔක්කොම ධර්මයේ වැරදි. අහගෙන ඉන්නකොට. අලගද්දූප සර්පේ කඳ බැඳි මේ එහෙම එකක් නෙමෙයි. හරියට යන්න පටන් ගන්න තැන ඉඳලා හරිම ලස්සනට මේක යන්න පුළුවන් නිදහසේ නිවි යන්නේ අපේ ශාන්තිය පිණිස. ඒ නිසා භාවිතාය බහුලීකතාය කියන එක පින්වත්නි හරීම වැදගත් මොකක් තුලද සෝතාපන්න සච්චිකිරියාය පටිපන්නෝ කියන එක ප්‍රතිපදාව තුල ඉන්නේ කෙනාට අපි ඔක්කොම නිවන් දකින්නකන් ඉන්නේ කොහෙද ප්‍රතිපදාවේ ඉන්න අපිට ආන්ද්‍රෝත් භාවිත බහුලීකුතර වෙන්න ඕන මේ අයත් භාවිත බහුලීකුත වෙන්න ඕන එතකොට ඒක එනකොට තමන්ගේ අභිඥා ආදී ධ්‍යාන සමාධි මාර්ගය උදා වෙනවා. ඒකෙන් ඊට පස්සේ මේ ආයතන හසුරවන හැටි ඊට පස්සේ සලායතන නිරෝධය තමයි නිවන හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා මේ අය දැන් ඉදිරි අවුරුද්දේ සම්මතයක් මේ අවුරුද්දේ කියලා කියන්නේ අපි හදාගත්ත එක දෙවිවරුන්ගේ නන්දාල මාසවලට. ඉතින් කමන්නේ මේ අයගේ අවුරුද්දනේ ඊළඟ අවුරුද්දේ අපි අදිෂ්ඨාන කරගන්න ඕන මේ ධර්ම පරියායන් වඩාත් පුහුණු වෙමින් වඩාත් හොඳ කෙනෙක් හැටියට ඥානවන්ත කෙනෙක් හැටියට එක එක්කෙනාගේ රූකඩයක් නොවි කොහොමද මේ ධර්ම මාර්ගය යන්නේ කියන විචාර බුද්ධියක් ඇති මිනිස්සෙක් බවට පරිවර්තනය වෙලා ඉස්සරහට මේ ආධ්‍යාත්මික ජීවිතේ දියුණු කරනවා. ඒ සඳහා අපිට පුළුවන් උපකාරයක් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අය සතුටු වෙන්න ඕන අපිට දේශනා කීයක් කරන්න පුළුවන්? 24 කියන්නේ අවුරුදු දෙකන්නේ අවුරුදු දෙක දේශනා. ඉතින් දේශනා 24ක් ඒ 24ට මම ආවරණය කරලා තියෙනවා මුළු ත්‍රිපිටකයම. බොහෝම ටිකයි මේ කළා තියෙන්නේ මේ අය ඉදිරි කාලෙදි මම ටික කාලයක් යනවා ධර්ම දේශනාව සඳහා ඉදිරි කාලයේදී වැඩියෙන් මේ දේශනා ශ්‍රවණය කිරීමෙන් ඒක මතක තියාගන්න මේ වචනේ හොඳට මතක ගන්න වැරදි විදියට භාවිත කළොත් මම බයිනෝ ප්‍රසිද්ධිය මේ දේශනා මාර්ගයේ මේ ශ්‍රවණය කරනකොට තම තමාට ඇති වුණා වූ ගැටලු මගෙන් අහලා විසඳ ගන්න ඕන. ඊළඟට මේ දේශනා ශ්‍රවණය කළ යම් ධ්‍යාන භාවනාවක් දියුණු කරගෙන යනවනම් ඒ ධ්‍යාන භාවනා තුළ ඇති වුණා වූ ගැටලු මගෙන් අහලා විසඳ ගන්න ඕන. එක එක්කෙනාගේ ඕපදූප මගෙන් අහන්න එපා. මට ඕකට උත්තර දෙන්න වෙලාවකුත් නැහැ. මං ඒවට බැඳිලත් නැහැ. එක සංඝයාසලා කියන වචන වලට උත්තර දෙන්න. මට උත්තර දෙන්න පුළුවන් මම දේශනා කරන්න එකටයි බුදුහාමුදුරුවන්ගේම කියලා කෙනෙක් ඇහුවොත් ආන්දරෝනේ අපේ බුදුහාමුදුරුවෝ මෙන්න මේ අහවල් සූත්‍රයේදී මෙහෙම දේශනා කළා මම හිස් මුදුනෙන් ඒක බාර අරගෙන ඒක මම පැහැදිලි කරලා දෙනවා. ඒ මගේ බුදුහාමුදුරුවෝ. වෙනේවට මම බැඳිලා නැහැ. දැන් පිරිස් සූත්‍රයක් කියලා දෙයයන්ට පින් අනුමෝදන් කරනවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිත් සක්කෝ ජෝච සෝජෝච සුවචෝ චස්ස මුතු අනති
සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලව සන්ත්‍රින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ කේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත් යේකේ චිපාන භූතත්ති තසාවතාව අනවසේසා දීඝාවා යේ මහන් මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ඨාවා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාව සම්බ සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නාති මඤ්ඤේත කත්ත චිනං භ්‍යාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මාතායතානියං පුත්තං ආයුසා ඒක පුත්ත ඒවම්පි සබ්බ භූතේසු මාන සම්බා අපරිමාණං මෙත්තං ච සබ්බ මාන සම්භාවයේ අපරිමා උද්දං අදෝච තිරියං ච අසම්බාධං අවි අසපත්තං තිත්තං චරං නිසින්නෝවා යාවතස්ස විගත මිද්දු ඒතං සතින් අදිත් බ්‍රහ්මමේතං විහාරං ඉදමා දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන කාමේසු විනේයගේ දං නහි ජාතු ගබ්බ පුනරේති ආකාසට්ටාච බුම් දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට් බුම්මට්ටා දේවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේ ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච සෝකප්පත්තාච නිස්සෝ හොන්තු සබ්බේ පිපා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සතං සමාගමෝ යාව නිබ්බානපත් ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවා සබ්බ දුක්ඛා පමුංචතු සාදු 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 මොමද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු